උදෙසා समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्खदं धम्म श्रवण कालो अयं बधन्ता धम्म श्रवण कालो अयं बधन्ता ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමං වගූති. අජිත් මහත්මයා ප්‍රමුඛ සත්පුරුෂ කාරුණික පින්නතුනි, ඔබට හැකිනම් මේ ආසනයම අනන්ත සසරේ අවබෝධ නොවිච්ච උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වෙන ධර්මාසනයම වේවා කියන අදිෂ්ඨානය ඇති කරගත්තොත් ඔබට මෙතෙක් නොලැබුණු ධර්මයේ හවුහරණ ලැබෙන්න පුළුවන්. තේරුණයි? බුදු පියාණන් වහන්සේ ළඟ බණහන්න ඇවිල්ලා ඉඳගත්තේ කප්පරක් අටපිරිකර පූජා කරපු උන් නෙවෙයි. තේරුණයි? සුනීත සෝපාක දාන කියන්නේ මොකද්ද දන්නේ නැති අසරණ මිනිස්සු. කිසා ගෞතමී පටාචාරා කියන්නේ වැස්සකටවත් පන්සලකට ගිය උදවිය නෙවෙයි. හැබැයි අහම්බෙන් ලැබිච්ච දායාදයක් ජීවිතේ බවට පත් කරගත්ත නුවණින් මෙහෙवला. එක තැනක ඉඳගත්තා. ඒ ඉඳගත්තු තැන පූර්ණාකාරයෙන් බණ ඇහුවා. නැගිට්ටේ වෙනස් මිනිසෙක් වෙලා. අලුත් මිනිසෙක් වෙලා. ඉතින් ඒ දහම අදත් ඇහෙනවා නම් ඒ ප්‍රතිඵල අදත් එහෙම වෙන්න ඕනද නැද්ද? එහෙම වෙන්න ඕන. මොකද බුද්ධ ශාසනය කියලා කියන්නේ කවදාක්වත් යල් පැල යන එකක් නෙවෙයි. ඔබ මම තේරුම් ගත්තත් නැතත් මේ මහ පොළොවේ තියෙන සදාතනික වුණු ඇත්ත. පැහැදිලිද? ඔබ මම දරා ගත්තත් නැතත් බුදු කෙනෙක් පහළ වුණත් නැතත් ලෝකේ පවතින ඇත්ත. හරි නේද? එහෙනම් ඒ ඇත්තත් එක්ක පැයකමාරක් ජීවත් වෙන්න ලෑස්ති වෙනවා. හරිනේ? යම් කලෙක බිල්ඩින් එක මුල් ගල තියන්න පෙර ආතුව මෙතන අර වගේ ගහකොළ තියෙන්නේ නැති. කැලයක් තියෙන්නේ නැති. නැද්ද? ඔබතුමාට ඔබතුමියට කාට හරි සිතුවිල්ලක් ආවා. අපි මෙහෙම එකක් හදමු කියලා. නේද? ඒ සිතුවිල්ල ඔබතුමා අල්ලගත්තා විතරයි. ගහකොළ කැපුණද නැද්ද? මෙතන තිබුණු ස්වභාවික සම්පත් ටික විනාශ වුණාද නැද්ද? එහෙනම් ඔබේ සිතුවිල්ල ඔබ යම් ආකාරයකින් අල්ලගන්නවද? අල්ලගන්නකොට මේ විශ්වය මත බලපෑමක් සිද්ධ වෙලාද නැද්ද? සිද්ධ වෙලා. චූටි. හැබැයි පෙනුන්නේ නැතුණාට ඒක ගොඩාක් ලොකුයි. පැහැදිලිද? තේරුණාද? මේ සියල්ල තියෙන්නේ චක්‍රයක් මත. මොනවද? ස්වභාව ධර්මයේ හැමතැනකම තියෙන්නේ චක්‍ර. වැසි චක්‍රය, ජල චක්‍රය. තේරුණාද? දැන් මේ ගහ කොලේ ජල කොට්ටාසයක් තියෙනවද නැද්ද? තියෙනවනේ. ඔබ මම කියා ගන්න ඇඟ ඇතුලේ ජල කොටසක් තියෙනවද නැද්ද? තියෙනවනේ. අර පේන වලාකුළු වල තියෙනවද නැද්ද?
දැන් මේ වලාකුළු වල සුදු පාට හරියක් තියෙනවනම් ජල වාෂ්ප අඩුයි. කළු පාට හරියක් තියෙනවනම් තව ටිකකින් කඩා වැටෙනවා. කඩා වැටෙන්නේ කොහෙටද? මේ මහ පොළොවට. හෙට උදේ ඉර පායනකොට ආයි ඒ ටික ජල වාෂ්ප වෙනවද නැද්ද? වෙනවා. කොටහක් අවශෝෂණය වෙනවා ගහකොළට, කොටහක් ආපහු වරහෙට යනවා, කොටහක් ඇලදොලට යනවා. දැන් මේ ඔක්කොම චක්‍රයක නෙමෙයිද තියෙන්නේ? පැහැදිලිද? ඉතින් ඔබ අර සිතුවිල්ල අරගෙන ගේ හදමු කියලා ගස් ටික කපනකොට, වටපිටාව හදනකොට අර චක්‍රය චුට්ටක් බිඳිනවා. තේරෙනවද මං කියන එක? එහෙනම් අර එහා බිල්ඩින් එක හදනකොට, අර එහා බිල්ඩින් එක හදනකොට, අර එහා කම්පැනි එක හදනකොට ඔක්කොම ළම එකතු වෙලා කරුවේ මොකද්ද? සිත අල්ලගත්තා. පැහැදිලිද? සිතට එන සිතුවිලි ටික අල්ලගෙන ඒක දිගේ ගියා. යනකොට විශ්වයේ තියෙන චක්‍ර ටික මොකද උනේ? බිඳුනද නැද්ද? බිඳි බිඳි යනකොට ස්වභාව ධර්මයෙන් තිබුණු රටාවන් ඔක්කොම විනාශ වෙනවා. පැහැදිලිද? මම මෙහෙම මාතෘකාවක් ගැන කතා කරන්නේ ඔබ රූපලාවන්‍යත් එක්ක ගනුදෙනු කරන හින්දා. පැහැදිලිද? ඔබට ගැලපෙන්න එපයි මේ බණ. ඔබ හොයන්නේ ස්වභාව ධර්මයේ ලස්සනනේ. නේද? ඒ හින්දා මේ ටික හොඳට ගලප ගන්න. අපේ සිතුවිලිත් එක්ක ක්‍රියාත්මක වෙනකොට අපි යන්නේ දියුණු වෙන්න කියලා. මොකක් වෙන්නද? අපි මේ ඔක්කොම කරන්නේ මොනව කරන්නද? දියුණු වෙන්න කියලා කරන්නේ. හැබැයි ස්වභාව ධර්මයේ කියන එක අපි ගන්න තීරණ වලින්ම බිඳි යනවා. පැහැදිලිද? තේරෙනවද කියන එක? ඒ බිඳනකොට අර ස්වභාවික චක්‍ර ටික විනාශ වෙනවා. පොළොව මත තියෙන යලමහ කියලා කොටහක්, වඩදිය බාදිය කියලා කොටහක්, දවල් රෑ කියලා කොටහක්, පුරපස අවපස කියලා කොටහක්. තේරෙනවද මං කියන ටික? ඔය ඔක්කොම එන්ට චුට්ට විකෘති වෙනවා. මොනවා නිසාද? අපි අපේ සිතුවිලි අල්ලන ප්‍රවණතාවය වැඩි නිසා. පැහැදිලිද? තේරෙනවද මං කියන එක? දැන් මට අවුරුදු 42යි. මම පුංචි කාලේ දැක්කා මගේ අම්මගේ ඒ කියන්නේ ආච්චිගේ අම්මා මුත්තා. අපේ මුත්තා අවුරුදු 108ක් ජීවත් වුණා. පැහැදිලි? මන් දැනුවත්ව 108 වෙනි වියේවත් හැරමිටියක් ගත්තේ නැහැ. තේරුණායි? එයා උදේට නැගෙනහිරට පැයක් වඳිනවා. මන් දන්නේ මොනව කියනවද කියලා. නැගෙනහිර පැත්තේ ඉරට වඳිනවා. හවසට පැයක් වඳිනවා බටහිරට. පැහැදිලිද? අපිට ඉතින් තියෙන්නේ ගස් ගල් වඳිනවා, ඉර හඳ වඳිනවා, මුන්ට පිස්සු වගේ එකක්. තේරෙනවද? මම පුංචි කාලේ අහලා තියෙනවා. මට තේරෙනවා එසෙනු මං අහලා තියෙනවා. ඔයා ඔය කාටද වඳින්නේ කියලා. එයාට තේරෙන භාෂාවෙන් එයා කියනවා අරයා නැත්තම් අපිට පැවැත්මක් නැහැ. තේරුණාද? එදා මට ඒක තේරුනේ නැහැ. කවුරු පෙන්නලාද කියන්නේ මේ? ඉර පෙන්නලා කියනවා අරයා නැත්තම් අපිට පැවැත්මක් නැහැ. දැන් ඉන්න මහා බෞද්ධයන්ට වඩා මම දකිනවා අපේ මුත්තා ස්වභාව ධර්මයට ගරු කරපු කෙනෙක්. ඒ හින්දා මං හිතනවා අද ඉන්න බෞද්ධයන්ට වඩා ගොඩාක් බුදු සරණ ගිය කෙනෙක්. මොකද ස්වභාව ධර්මයයි බුදු දහමයි දෙකක් නෙවෙයි. පැහැදිලිද? ඉතින් මං කියන්න ආවේ මේ අවුරුදු 42ට 108ක් ආයුෂ විඳපු මුත්තලා ආච්චිලා දෙකපු ලෝකේ අද පරමායුෂ කොච්චරද? 60යි 75යි නේද මහත්තයා? මොකද මේ වෙලා තියෙන්නේ? අර චක්‍ර විතරද බිඳිලා තියෙන්නේ?
සිත් දූෂණය වෙන්න ස්වභාවික සම්පත් ටික විනාශ වෙනවා, චක්‍ර බිඳෙනවා. ආපිටට ඒකේ ප්‍රතිඵලත් කවුද භුක්ති විඳින්න ඕනේ? අපිම භුක්ති විඳින්න ඕන. කොහොමද ඒක වෙන්නේ? මේ ස්වභාව ධර්මයේ කියන පාඩමට පිටුපාන හැම මොහොතකම අපේ හිත කෙලෙසෙනවා කියලා එකක් වෙනවා. මොකක් වෙනවා? කෙලස් ආශ්‍රය කරනකොට වෙනසෙනවා. කෙලෙසෙනවා. පැහැදිලිද? ඔබ දැන් මනුස්ස නේද? ඔබට තරහ ගියෝ? ඔය කය රත් වෙනවා, ගිනි ගන්නවා, පිච්චෙනවා නේද? එතකොට මනුස්සත් එතන ඉන්නවද? ඇතුළ පෙරලෙනවා. මොනවටද? යක්ෂ බවට, තිරිසන් බවට, සර්ප බවට පෙරලෙනවද නැද්ද? එහෙනම් තරහ යනවා විතරද එතන? ඔබේ ලේ ධාතුව පිච්චෙනවද නැද්ද? ආයුෂයේ වර්ණයේ සැපේ බලය ඔක්කොම වෙනසෙනවද නැද්ද? වෙනසෙනවා. පැහැදිලිද? ඒ විතරක් නෙමෙයි. ඔබ තේරුම් ගන්න ඕන තවත් කාරණයක් තියෙනවා. මේ ඇත්තෝ දැකලා තියෙනවද තිමිනි ලාම්පු? තිමිනි ලාම්පු දැකලා තියෙනවද? තිමිනි ලාම්පුවේ දැල්ල නිසා තිමිනිය කළු වෙනවා දැකලා තියෙනවද? දැකලා තියෙනවා. ඔබේ හිතට රාගය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වගේ අකුසල් සිතුවිලි යම්තාක් මිශ්‍ර වෙනවද? පැහැදිලිද? ඒ මිශ්‍ර වෙන මොහොතක් ගානේ, වාරයක් ගානේ ඒ මට්ටමට ඔබේ කිරණ කය අඳුර වෙනවා. පැහැදිලිද? චිමිනි ලාම්පුව කළු වෙනවා දැල්ල බැඳෙනවා වගේ. දැන් චිමිනි ලාම්පුවේ චිමිනිය කළුවෙන් බැඳුනහම දැල්ල කොච්චර ප්‍රබල වුණත් පිටාරයට යනවද? නෑ නේද? ඒ වගේ ඔබේ ඒක සුද්දගේ භාෂාවෙන් කියනවා නම් ඕරා එක. පැහැදිලි? ඔබේ කිරණ කය අඳුරු වෙනවා. ඔබට ඔබේ සිතුවිලි තෝර බේර ගන්න බැරි වෙලා අකුසලයට බලය දුනොත්. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, රාගය, ද්වේෂය, මෝහය වගේ අකුසල් සිතුවිලි චිත්තසංතානය තුල වැඩ කරන්ට ඔබ විහිං ජනිත කරගන්න අඳුරෙන් ඔබ වටා අඳුරු වෙනවා. පැහැදිලිද? ඔබ සිතුවිලි පරිහරණය කරන්නේ පිරිසිදුව නම් ඒ වගේ රාගය නැහැ, ද්වේෂය නැහැ, මෝහය නැහැ, ඊර්ෂ්‍යාව නැහැ, ක්‍රෝධය නැහැ, වෛරය නැහැ. එන්නේ අර ජනිත වෙන ආලෝකය ප්‍රභාස්වරව විහිදෙනවා. පැහැදිලිද? මහත්තයෝ, ආලෝකයේ ප්‍රභාස්වරයි නම් එය ඇසුරු කරන්න කැමති පිරිසක් ඉන්නවා. සත්පුරුෂයෝ ආලෝකයට කැමති. තේරුණාද? කුසල් භූමිය වල ඉන්නේ සත්පුරුෂයෝ. යම් තැනක සම්‍යක් දෘෂ්ටික දෙවියෝ ඉන්නවනම්, බ්‍රහ්මයෝ ඉන්නවනම්, මම අර කිව්වේ දිමාන ත්‍රිමාන හිතක් පරිහරණය කරන මිනිස්සු අපි. පැහැදිලිද? හැබැයි තව තියෙනවා චතුමාන, පංචමමාන, ෂට්කමාන, සප්තමාන තියෙනවා. කවුරු හරි උදාහරණයක් ඕන නම් රාවණ කියන කෙනා ඇසුරු කරන්නේ දසමාන. ජෙනරේෂන් විදියට ගත්තොත් එහෙම 10G. දැන් අපි අපේ ෆෝන් එක කීයද? 4G නේද? ඇමරිකාව දිහා එක්ස්පෙරිමන්ට් ලෙවල් එකේ තියෙන දැන් 7G විතර, 6G 7G විතර. පැහැදිලිද? ඒ හින්දා මේ මං ඔය ටික කිව්වේ අපිට පෙනෙන ටිකට වඩා නොපෙනෙන දේවල් වැඩි. අපේ හිත සම්බන්ධව ගත්තාමත් අපි ඇසුරු කරන්නේ ද්විමාන සහ ත්‍රිමාන තල විතරයි. පැහැදිලිද? බවුන් වඩන්නේ ධාන වඩනවා නම්, ධාන සමාපත්තියට එළඹෙනවා නම් එයාගේ හිත චතුමාන වෙනවා, පංචමමාන වෙනවා. එතකොට ඔබ අහලා ඇති දිබ්බ චක්කු වෙනවා, දිබ්බ සෝත වෙනවා, පුබ්බේ නිවාස වෙනවා. අහලා ඇති නේද? අභිඥා පහළ වෙනවා. අහලා ඇතිනේ නේද? එහෙනම් සමාධියක් ගොඩ නැගෙන්නේ නැති, භාවිත හිතක් නැති අපි ලිඳේ වැටිච්ච ගෙම්බෝ වගේ. ලිඳේ වැටිච්ච ගෙම්බොන්ට කොච්චරද පේන්නේ? ලිඳේ හරිය
විතරයි. ඒ නිසා මම මේ කියන ටික ආවට ගියාට ගන්න එපා. මම ඔබට ආරම්භයක් හදලා දෙන්නේ මේ විමර්ශනය කරන්න. පැහැදිලිද? පින්නතුනි ඔන්න සිතුවිලි අල්ලන්න ස්වභාවික චක්‍ර බිඳෙනවා. සිතුවිලි වලට බලය දෙන මට්ටම වැඩියෙන් ඔබේ හිතත් කෙලසෙනවා. පැහැදිලිද? කෙලසෙන හිතවල මනුස්සකම තියනවද? කෙලසෙන හිතවල දේව බව තියනවද? නෑනේ. කෙලසෙන හිතවල බ්‍රහ්ම බව තියනවද? නෑනේ. කෙලසෙන හිතවල නිවුණු බව තියනවද? නෑනේ. නේද? එහෙනම් හිත කෙලසෙනවා වැඩි වෙන්න තියෙන්නේ ඒ ඇතුලේ කිලිටි ගති. තේරෙනයි? අපිට තේරෙන භාෂාවෙන් කියනවා නම් බලු ගති, හත් ගති, පෙරේත ගති, සර්ප ගති, පහත් ගති. පැහැදිලිද? හිතක් පිරිසුදු කරන්න උසස් ගති ඇති වෙනවා. පැහැදිලිද? උසස් ගති ඇති වෙන්න නම් ලෝකයේ පිළිබඳව මනා අවබෝධයක් තියෙන්න වෙනවා. ලෝකයේ පිළිබඳව මනා අවබෝධයක් තියෙනවට තථාගතයන් වහන්සේ කියනවා සද්ධාව තියෙනවා කියලා. මොකක්? ලෝකයේ පිළිබඳව අවබෝධය තියෙනවා නම් නිවැරදිව. පැහැදිලිද? තථාගතයන් වහන්සේ කියනවා එයා ගාව සද්ධාව තියෙනවා. පැහැදිලි? ඇයි ලෝකය පිළිබඳව අවබෝධ වෙන්න ඔබට පහදින්න තියෙන එකම එක මාර්ගයයි. ඒක තමයි තථාගතයන් වහන්සේ පෙන්වපු මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. පැහැදිලි? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මාර්ගය. ත්‍රිලක්ෂණයේ සහිත වූ අනිච්ච දුක්ඛ අනාත්ත කියන ත්‍රිවේද පරිපූර්ණ කරන්න පුළුවන් මාර්ගය. ප්‍රඥාවන්තයන්ට යන්න තියෙන එකම මාර්ගය. පැහැදිලිද? ඒකේ යනවා නම් හිත පිරිසිදු වෙන්න ඕන. කිලිටි උදවියට යන්න පුළුවන්කමක් නෑ. පහත් ගතියත්තන්ට යන්න පුළුවන්කමක් නෑ. හරි නේද? මෙන්න මේ පිරිහෙන එකේ තථාගතයන් වහන්සේ එක කඩයිමක් පෙන්නනවා. මේ පිරිහි යන ගමනේ තේරුණාද? තව චුට්ටක් කියලා දෙන්න ඕන. ඇයි මේ මිනිස්සු පිරිහෙන්නේ? ආස්වාදේ විඳින්න. පැහැදිලිද? මිනිස්සු පිරිහෙන්නේ මොනවටද? ආස්වාදේ විඳින්න. සැනසීම වේවා. පැහැදිලි? අපි හැම කෙනෙක්ම හැම දෙයක්ම කරන්නේ සැප හොයාගෙන. පැහැදිලිද? ඔබ උතන ඉඳගත්තේ දුක් විඳින්නද? නෑ. ඔබ දවල්ට කන්න දුන්නේ දුක් විඳින්නද? නෑ. ඔබ ඊයරා නිදාගත්තේ දුක් විඳින්නද? නෑ. ඔබ මේ වාහනේ මිලදී ගත්තේ දුක් විඳින්නද? හැම කෙනෙක්ම මොනව කරන්නද දඟලන්නේ? සැප විඳින්න. පැහැදිලිද? සැප විඳින්න යන ගමනේ තමන් බලාපොරොත්තු වෙන සැපේ හම්බුනේ නැත්තම් මොනවා කරලා හෝ සැපේ හොයන ගතියක් අපේ හිතට අඩංගුව තියෙනවා. පැහැදිලිද? මොනවා කර හෝ සැපේ හොයන්නේ ලෝකය ගැන නොදන්නකම නිසා. හරිද? ඒ හින්දා හොඳට ලෝකය ගැන ගලපගෙන යන්න ඕන. පැහැදිලි? චක්‍ර බින්දෙන්න හිත කෙලසෙනවා. භෞතිකව මේවා ඔයා පනවගෙන තියෙන දියුණුව කියලා. හැබැයි ස්වභාව ධර්මයේ විනාශ වෙලා. ස්වභාව ධර්මයේ විනාශ වෙලා කියන්නේ හුස්ම පොද අබහුවිය වෙලා, හිරු කිරණ අබහුවිය වෙලා, වැස්ස අබහුවිය වෙලා. එහෙනම් මම මේ ටික කියලා දෙනවා ඔබට තථාගතයන් වහන්සේගේ දැනුමට අනුව. මීට කාලයකට එහා පැත්තේ තිබ්බා මේ ස්වභාව ධර්මයේ හරි ප්‍රකෘති. ඒ කාලේ වැහපු වැස්සට කිව්වා සම්පත්තිකර මේඝ වර්ෂාව කියලා. මොකද්ද? ඇහෙන්නේ?
ඒ කාලේ වහින වැස්සට කිව්ව සම්පත්තිකර මේඝ වර්ෂාව. ඇයි ඒ? වැස්සක් ගියපුවාම මේ සියල්ල සස්ත්‍රීක වෙනවා. ඒකේ khනිජ ලවණ උපරිමයෙන්ම ආයේ ඒකේ ලෙඩ රෝග හැදෙන්න හේතු කාරණා නෑ. වැස්ස වැඩි වුණාම ඩෙන්ගු හැදෙනවා කියලා එකක් ඒ වැස්සේ නෑ. සියලු රසායනික ප්‍රකෘති. පැහැදිලිද? අද තියෙන වැස්ස මොකද්ද? විපත්තිකර මේඝ වර්ෂා. මොකක්? ඇයි සම්පත්තිකර මේඝ වර්ෂා විපත්තිකර මේඝ වර්ෂා බවට පත් උනේ? අපේ හිත දූෂණය වෙන්න චක්‍ර ටික බිඳුනා කියන කාරණේ ඔය ඇත්තන්ට තේරෙනවද? පැහැදිලිද? එහෙනම් මගේ සිතුවිල්ල ඍජුව මේ විශ්වය විනාශ කරනවා. ඒකේ උතුම් දායාදය දැන් ඔබ ලැබමින් ඉන්නවා. පැහැදිලිද? තේරුණාද කියන කාරණේ? මට කියන්න ඕනකම තියෙන්නේ මේක. වෙන මොකුත් නෙවෙයි. කොහෙන්වත් ආවේ නැහැ. මේ අපේ හිත වනසගත්තු එකේ විපාකය අපිට හම්බෙන විදිය. පැහැදිලි? මේ ගහට කොළට හානි කෙරුවා නම්, මහ පොළොවට හානි කෙරුවා නම්, ජලයට හානි කෙරුවා නම්, ඉරට හඳට හානි කෙරුවා නම් ඔබ ඔබේ පෙනහළු දෙකටයි හානි කරගත්තේ. දැන් වන්දිය ගෙවනව නේද? එක කාරණයක් මොකද්ද? වන්දිය ගෙවන්න උනහම තරහා තීරමක් නැහැ. තේරුණයි? වැරද්ද කරන්නේ එකෙක් වුණාට දඬුවම හැමෝටම. ස්වභාව ධර්මයේ රීතිය. පැහැදිලිද? එහෙනම් මම ව්‍යසනයක් ආකාරයෙන් කතා කරන්නේ මේ තියෙන සිටුේෂන් එක. ඔබ විහිං තේරුම් ගන්න. පැහැදිලිද? මේ චක්‍ර බිඳි හිත දූෂණය වෙවි යන ගමනේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා එක කඩයිමක් එනවා. ආන් ඒකට කියනවා මෘග සංඥාව ඇති වෙනවා කියලා. මොකද්ද? ඇහෙන්නේ? මෘග සංඥා. මේ මෘග සංඥාව ඇති වෙනකොට ඊළඟට වහින්නේ මෘග සංවර්ෂාව. පැහැදිලිද? මෘග සංඥාව කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. සත්තු දඩේමේ මස් ඇද්දේ කැලේට බහැලා හැංගි යනකොට කොහේ හරි අස්සකින් මුවෙක් ගෝනෙත් දැක්කොත් පැහැදිලි? එයාට ගස් අමතක වෙනවා, ගල් අමතක වෙනවා, වතුර වලවල් අමතක වෙනවා, දිය කඩਿੱති අමතක වෙනවා, උල් අමතක වෙනවා. එයාට එක අරමුණයි තියෙන්නේ. මොකද්ද? අර හංකඩේ පාට දැකපු සතා මරා ගන්නකම් හැල්මේ දුවනවා. නේද? මෘග සංඥාව කියලා කියන්නේ පින්නතුනි, ඇහැ කන අවබෝධ කරගත්තේ නැති දීන මිනිස්සු දවසක් එනවා ඇහැට වැටෙන අරමුණ, කනට වැටෙන අරමුණ, නහයට වැටෙන අරමුණ අල්ල ගන්නවා දැඩිව. කොයිතරම් දැඩිද කියනවා නම් එතනින් එහාට මහ පොළොවට වෙන්නේ මොනවද කියලා තේරෙන්නේ නෑ. වටපිටාවට වෙන්නේ මොනවද කියලා තේරෙන්නේ නෑ. අම්මා තාත්තා ඉන්නවද, වැඩිහිටියෝ ඉන්නවද, සංස්කෘතියක් තියෙනවද, සමාජයක් තියෙන මොනවත් තේරෙන්නේ නෑ. එයා දුවන්නේ තමන්ගේ ඉලක්කයට විතරයි. අනිත් උන්ට හෙන්න ගැහුණත් කමන්නේ මට මගේ ඉලක්කය. දැන් හාත්පස පීන්නේ මේ මුග සංඥාව නෙමේද? තරහ වෙන්න එපා. මට දේශපාලනයක් නෑ. මුග සංඥාව තේරෙන්නේ නැත්නම් පාර්ලිමේන්තුව දිහා බලන්න. තේරෙනවද? පක්ෂය ඇවිල්ලා මොනතරම් යහපත් දේවල් කරන දගලුවත් විපක්ෂයේ කාලකන්නින්ට ඒවා වැරදි. දැන් මේ පක්ෂයයි විපක්ෂයයි ගත්තා නෙමෙයි. ඕකුම් මොනවා කරලා හරි පෙරලිලා අනිත් පැත්ත පෙරළුනහම අනිත් එක උන්ටත් මුන් කරන උන් වැරදි. මුන් කරන ඒවා වැරදි. මහත්තයා අරුන්ට යහපත් දෙයක් කරන්නත් නෑ. මුන්ට යහපත් දෙයක් කරන්නත් නෑ. හරිද මං කියන එක? වෙන මොනවත් නෙමෙයි. බුදුබණ නෑ මේ අයට. තේරුණයි? මුග සංඥාව තේරෙන්නේ නෑ මේ අයට. තමන්ගේ අරමුණ විතරයි. කරනවා නම් මං විතරයි. වෙන එකෙක් කරන්න බෑ. පැහැදිලිද? ආයතනයක් පිරිහෙනවා. රටක් පිරිහෙනවා. සමාජයක් පිරිහෙනවා. පවුලක් පිරිහෙනවා. මේ සිද්ධාන්තයේ තේරුම් ගත්තේ නැත්තම්. පැහැදිලිද? ඔබ දන්නවද දෘෂ්ටිය කියන එක ගැන? දන්නවද දෘෂ්ටිය ගැන? මං ආවයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. තේරුණාද?
මං ආවට ගියාට බණ බාර ගන්නෙත් නෑ. බාරගත්තොත් මගින් නතර කරලා යන්නෙත් නෑ. පොවනවා මන් ධර්මේ. ඒක මගේ රාජකාරිය. පැහැදිලි? ඈ මේ ටික හොඳට ගන්න පෙරලා. ඔබ හිතන්න මොහොතකට මේ මේසේ මැදකින් තියලා ඔබ වටේටම ඉඳලා මේක දිහා බල බලා චිත්‍රයක් අඳින්න කියනවා. පැහැදිලිද? එක්කෙනෙක් මේ පැත්තේ ඉඳලා අඳිනවා. එක්කෙනෙක් මේ පැත්තේ ඉඳලා අඳිනවා. එක්කෙනෙක් අර පැත්තේ ඉඳලා අඳිනවා. 10 දෙනෙක් චිත්‍ර ඇඳුත් චිත්‍ර එකක්ද 10ක්ද? 10ක්. දෘෂ්ටි 10ක්. එකම චිත්‍රනේ දැන්දේ. හැබැයි මේ පැත්තේ ඉඳලා ඇඳපු කෙනාට මේ පැත්තේ ඉඳලා ඇඳපු කෙනාට වඩා හාත්පසින්ම වෙනස් චිත්‍රයක් හම්බෙලාද නැද්ද? හම්බෙලානේ. දැන් දෙන්නම වැරදිද? ඈ නෑ මෙයාට හම්බෙච්ච දෘෂ්ටිය. මෙයාට හම්බෙච්ච දෘෂ්ටිය. දැන් මේ දෙන්න හම්බුනොත් එකට තියලා චිත්‍ර දෙක බැලුවොත් මොන වගේ දෙයක් ඇති වේද මහත්තයා? ඈ මේක කියයි මගේ එක හරි තෝගේ එක වැරදි කියලා. මේක කියයි මගේ එක හරි තෝගේ එක වැරදි කියලා. හරි නේද? පාර්ලිමේන්තුවේ තියෙන මේ රණ්ඩුව. තේරුණාද? ශාසනයේ තියෙන මේ රණ්ඩුව. ආයතනයේ තියෙන මේ රණ්ඩුව. ගේ ඇතුලේ තියෙන මේ රණ්ඩුව. සමාජයේ තියෙන මේ රණ්ඩුව. හේතුව දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිකම. පැහැදිලිද? දැන් ඔබ හිතන්න මේ පැත්තේ ඉඳලා ඇඳපු චිත්‍රේ වැරදිද? මේ පැත්තේ ඉඳලා ඇඳපු චිත්‍රේ වැරදිද? එහා පැත්තේ ඉඳලා ඇඳපු චිත්‍රේ වැරදිද? මම ඔබට කියන්නේ මේ පැත්තකට වෙලා එක පැත්තකින් බලලා චිත්‍රයේ අඳින්නෙක් වෙනවට වඩා තේරුණාද? මේ ඔක්කොටම මේ චිත්‍රය අඳින්න දුන්නු ගුරුවරයා බවට ඔබ පත් විය යුතුයි. පැහැදිලි? බෞද්ධයා යනු එයයි. කොහමද? මේ ගෝලයන්ට මේ ශිෂ්‍යයන්ට රණ්ඩුවක් තියෙනවා. චිත්‍ර එක ළඟ තිබ්බොත් එහෙනම් මගේ එක හරි තෝගේ එක වැරදි. හැබැයි චිත්‍ර ගුරුවරයාටත් රණ්ඩුවක් තියෙනවද? නෑ නේද? එයා මේ දෘෂ්ටි පරාසය දැක්කා, මේ දෘෂ්ටි පරාසය දැක්කා, මේ දෘෂ්ටි පරාසය දැක්කා, මේ දෘෂ්ටි පරාසය දැක්කා. මේ ඔක්කොම දෘෂ්ටි පරාස අතරේ මේ චිත්‍රයට කවුද සාධාරණයක් කරලා තියෙන්නේ? දැක්කා. පැහැදිලිද? වැඩුණු මනසක් තියෙන්න ඕන. ඇස් පහක් තියෙන මැරෙන්න ඕන ඔකට. කීයක්ද? පහක් තියෙනවා පහ මැරෙන්න ඕන. පැහැදිලිද? පළවෙනි එක මසස. දෙවෙනි එක මනස. තුන්වෙනි එක නැනස. හතරවෙනි එක පැනස. පස්වෙනි එක දිවැස. හතරවෙනි එක දිවැස, පස්වෙනි එක පැනස. ප්‍රඥායස. ඔබේ කීයද තියෙන්නේ? 1යි 2යි නම් තියෙන්නේ. අනිත් ඒවාට කරු කරන්න ඉගෙන ගන්න. පැහැදිලිද? තව 3ක් ඇරිලා නැහැ. ඒ කියන්නේ මට ලෝකේ පේන්නේ හැම වෙලාවකම සංඥා විපල්ලාස වෙලා හරි දේ හරි කියලා ගත්තට දෘෂ්ටියක් වෙන්න පුළුවන්. පැහැදිලිද කියන එකම? මේ බණ තියාගන්න රෙකෝඩින් එකක්. කාර් එක යන වෙලාවට චුට්ටක් සින්දුවක් අහන වෙලාවට ආයි අහන්න පුළුවන්. පැහැදිලිද? දෙපාරක් අහන්න, තුන් පාරක් අහන්න, හතර පාරක් අහන්න. ඔබේ ඇතුළාන්තයට වාතු වෙන පණිවිඩයක් හම්බෙයි. පැහැදිලි? මොකද මෙතන සමහරක් ඒවා අතහැරෙන්න පුළුවන් වෙහෙසයි නම්. ඔබේ කන හැම වෙලාවකම පිනවන්න පුරුදු කෙරුවා මිසක් විද්‍යාවට පුරුදු කරලා නැහැ. ඔබේ ඇහැ හැම වෙලාවකම පිනවන්න ආස්වාදයට පුරුදු කෙරුවා මිසක් විද්‍යාවට පුරුදු කරලා නැහැ. හින්දා ආස්වාදේ නැති ෂණ මාත්‍රයට ඇහැ නොමග යනවා. කන නොමග යනවා. පැහැදිලිද? ඒ හින්දායි මම කියන්නේ ආයි අහලා බලන්න. පැහැදිලි? ඔබට ඔබේ ජීවිතය වෙනස් වෙනවා තේරෙයි. හරි මං කියාගෙන ආවේ දැන් එහෙනම් ලෝකේ මුග සංඥාව ආරම්භ වෙලාද නැද්ද? ආරම්භ වෙලාද නැද්ද? දැන් ලෝකේ යන්නේ තිරිසන් දිහාවට. කොහෙටද යන්නේ?
මනුස්ස දිහාවට, දේව දිහාවට, බ්‍රහ්ම දිහාවට නෙවෙයි ඈ. තේරුණාද? බලු දිහාවට, හරක් දිහාවට, പ്രേත දිහාවට, කුම්බාණ්ඩ දිහාවට, භෛරව දිහාවට, බිම්බර දිහාවට යටට. පැහැදිලිද? කුසල් අතහැරෙන්න. සිහිය අතහැරෙන්න. අකුසලයේ බලවත් වෙන්න ඔබ බිම්බර වෙනවා. පහතට නැමෙනවා. හේතුව යට තියෙන අධික ගුරුත්ව කේන්ද්‍රීය බලයක්. කෙලවරේම නිරේ. මොකද්ද? ඒ කේන්ද්‍රය පැයට 1,07ක වේගයකින් කැරකෙනවා. භ්‍රමණය වෙනවා. මහත්තයා මේ වාහනේ එන්ජින් එක පැයට සැතපුම් 60ක වේගයකින් කැරකෙනකොට ගිනිමතු වෙනවනම් පැයට 1,07ක වේගයකින් කැරකෙන එක ගින්දර ගැන කතා කරන්න දෙයක් තියනවද? ආන්නිරේ පැහැදිලි. ඔබේ ඇහැ, ඔබේ කන, ඔබේ නහය, ඔබේ දිව තීව්‍රයි නම් ආස්වාදය නම් හොයන්නේ මොන දේ කරලා හරි කමන්නේ. තමන්ගේ ආස්වාදයට කුසලයේ වේවා අකුසලයේ වේවා ඕන කෙහෙල්මලක් කියන තැනකින් නම් වැඩ කරන්නේ. ඔබ යන්න හදන්නේ කොහෙටද? කේන්ද්‍රයට. කේන්ද්‍රය මහගෙදර. පැහැදිලිද? එහෙනම් මේ චක්‍ර බිඳගෙන හිත වනසගෙන ලේ ධාතුව කෝප කරගෙන මනස ඇතුලේ පෙරේත බව, කුම්බාණ්ඩ බව, හරක් බව, යක්ෂ බව, තිරිසන් බව, පහත් බව තන තන ඔබ මෙලව වනසගෙන, පරලොව වනසගෙන, සාසනේ මේ සසර වනසගෙන, විශ්වය වනසගෙන යන ගමනක එක මොහොතක ඔන්න බණහන් ඉඳගත්තා. පැහැදිලිද? තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ගමන හැරවුම් ලක්ෂයක් හැදෙන්නේ ඔබේ පරමායුෂය ඉපදී මෙරි ගිහිල්ලා පරමායුෂ අවුරුදු 10 වෙනකොට. කීය වෙනකොටද? අවුරුදු 10යි. අවුරුදු 10 වෙනකොට, අවුරුදු 5 වෙනකොට ඔබ දරුවෝ හදලා ඉවරයි. මෙච්චරයි කියනවා. වියතයි උස. මොනවද? මේක සුරංගනා කතාවක් නම් මේ වර්තමානය ගැන සිහියෙන් බලන්න. තේරුණායි? අපේ අම්මට සහෝදරයෝ 14ක්. තේරුණායි? 3 දෙනෙක් කලින්ම නැතිලා 11ක් ඉඳියා. අම්මා පොලිසියක ඉන්නවා වගේ මං. මාමලා 6 දෙනෙක් මැද හිටගත්තාම මං කුරුමිට්ටෙක් වගේ. මහා ඇත් පවුරක් වගේ යෝධ ඇඟවල්. යෝධ ශක්තිය. තේරුණාද? මම O level කරනකොට A level පන්තියේ ඉඳියේ දැක්කාම බය හිතෙන පුරුෂයෝ. අද ඉස්කෝලේකට බණ කියන්න ගියපුවම මහත්තයෝ A level පන්තියේ ඉන්නවා මෙච්චර විතර ඇඹිටිල්ල. සියලු දේම් පිරිහිලා. තේරුණාද? සිතිලෙන්, ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලෙන් සියල්ලෙන් පිරිහිලා. තේරුම් ගන්න. තේරුණාද? ඔය පිරිහීම කියන තථාගතයන් වහන්සේ වියතක් තරම් උස පිළ ගහ යට විවේක ගන්න තරම් කය පිරිහිනවා කියනවා. නිදි කුඹ ගහයට නිදා ගන්න තරම් කය පිරිහිනවා කියනවා. පැහැදිලිද? ඒ මට්ටම එනකොට මහත්තයා අපේ සූර්යයා ඉදිමෙන්න පටන්ගෙන නයිට්‍රජන්, හීලියම්, ලිතියම් බලවත් වෙවි විකෘතියක් ගොඩ නැගිලා පොළවෙන් දුම් දාන ගන්නට සප්ත සූර්යෝද්ගමනය කියලා බුදු පියාණන් වහන්සේ සූත්‍රයක් දේශනා කරනවා. පැහැදිලිද? පිරිහිලා ගිය තැනක ඔබ මේ මගේ මූණ දිහා බලනවා වගේ එදාට තව එකෙක්ගේ මූණ දිහා බැලුවොත් එහෙම ඌමුව මරාගෙන කනවා. බෙල්ල හපාගෙන ලැබුණා. පැහැදිලිද? අතීතයට බැලුවොත් ඔබ මොහොතක් හිතන්න ඩයරි එක. අවුරුද්ද ඩයරි එකේ අද දිනේට අයිති පිටුව. ඒ වගේ මේ විශ්වය කියන ඩයරි එකේ මේ කාල පරිච්ඡේදය එක වතාවක් විතරයි. මීට කලින් තිබ්බා. තිරිසන් සත්තු කතා කරනවා. පැහැදිලිද? එතකොට සාමාන්‍ය මිනිස්සුත් දෙවියෝ වගේ. තේරුණායි?
එහෙනම් ඉස්සරහට එනවා මිනිස්සුත් කවුරු වගේද? තිරිසන්නු වගේ. දැන් ආරම්භ වෙලා තියෙන්නේ. පැහැදිලිද? ඉතින් මේක පිරීලා අවුරුදු 10 වෙනකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා ලෝකුඹු කියලා ඉන්නවා චතුමාන පංචමමාන තලයට අයිති එක සත්වෙක් ලෝකුඹු දෙයියෝ කියලා ලේට අධිග්‍රහිත කිරණ කයක් තියෙන සත්වෙක් යක්ෂ ස්වරූප. පැහැදිලි? කේසේ කඩා දාගෙන අවුරුදු ලක්ෂයක් මුළුල්ලේ මේ දුන් දාන මේ ගිනි ගන්න පොළවේ ඇවිද දකින සත්වයන්ට කසපහර ගහනවා කියනවා කුසල් සිත වඩපියව් තොපි මේක විනාශ වෙන්න යන්නේ කියලා. තේරුණාද? මේක තේරුම් ගන්න බැයි නම් අද වැක්සින් එක ගන්න විදිය පොඩ්ඩක් මෙනෙහි කරන්න. කැමති වුණත් අකමැති වුණත් වැක්සින් එක ගන්න සීන් එකක් නෙත් තියෙන්නේ. එහෙනම් එදාට මුන්දලා භාවනා කරනවා කවුද? මේ රාජ්‍ය යාන්ත්‍රණය වගේ තේරුම් ගන්න ලෝකුඹු දෙයියෝ කියන උදවිය කල්ප ලක්ෂයක් බය ගන්න කසපාරක ගහ භාවනා කරනවා කියනවා. එදාට හැබැයි නිවන් මඟ නැහැ. පැහැදිලිද? ලෞකික කුසල්සිත වඩන්න පුළුවන්. තේරුණයි? කෙල කෝටියක් මැරෙන්ට මත්තෙන් බයට කුසල්සිත වඩනවා කියනවා. කොහමද? දැන් අපේ තාත්තලා කැමති ක්ලබ් යන්න. හැබැයි ඉතින් කොවිඩ් හින්දා යන්න බෑනේ. නේද? නැද්ද මං කියන්නේ? කෘතිමව සංවරයක් ගොඩනගා ගන්න වෙලා. නේද? ඒ වගේමයි අර කාලේ එනකොට මුන්දලා කැමති වුණත් අකමැති වුණත් භාවනා කරන්න වෙලා හැබැයි අරහෙන් මේ මොනවා හරි කරනවා මිසක් නිවැරදි මගේ දාට නෑ. ඒ බුද්ධෝත්පාද කාලේ නෙමෙයි අබුද්ධෝත්පාද කාලේ. පැහැදිලිද? ඉතින් ලෞකික ධ්‍යාන වලට සමවදිනවා. ලෞකික ධ්‍යාන වලට ගිහිල්ලා පරිපූර්ණ කරගන්නවා. තේරුණයි? මැරෙන එක ඒකේ බලෙන් ගිහිල්ලා උඩ ඉපදෙනවා. කොහේ? චතුර්ථ ධ්‍යාන භූමිය දිහා ඉපදෙනවා. පැහැදිලිද? ක්‍රමානුකූලව මෙහි හිස් වෙනවා. යට හිස් වෙනවා. පිච්චි යනවා. උඩ පිරෙනවා. දැන් මේ කාලේ කොයි කාලේද? උඩ හිස්. යට මේකත් රවුමක්. තන තියෙන්නේ පොඩි සර්කල් වගේම සමස්තය ගත්තත් පැහැදිලිද? එහෙමවත් ලෞකික ධානයක්වත් උපද්දවන්න හිත හදන්නේ නැති උදවිය. පිච්චි මේ කාන්දම් ශේෂ්ත්‍රයෙන් විසි වෙනවා කියනවා. තේරුණයි? ඒ කාන්දම් ශේෂ්ත්‍රය කියලා කියන්නේ අර මං කියපු ඉරෙන් ආලෝක වෙන හඳෙන් ආලෝක වෙන දුර දක්වා තියෙන මේ භූමි භාගයේ මේ කාන්දම් ශේෂ්ත්‍රයෙන් එළියට විසි වෙනවා කියනවා. ඒ එළියට කියනවා නමක් පරසක්වල කියනවා. මොකද්ද? ඇහෙන්නේ? මේකට කියනවා මගුල් සක්වල කියලා. ඇයි මේ පාඩම කියලා දෙන්න බුදු කෙනෙක් පහළ වෙන භූමියේ හින්දා. පැහැදිලි? ඔබේ වටිනාකම තේරුම් ගන්න. එතකොට ඒ කාලෙටත් ධර්මයට පහින් ගන්න නැත්තෝ විසියලා යනවා එළියට. ගිහිල්ලා වැටෙනවා කියනවා ලෝකාන්තරික නරකයට. කොහෙද? ලෝකාන්තරික නරකය කියලා කියන්නේ මේ දසදහසක් සක්වල වගේ අනන්ත දසදහසක් සක්වල වල විශ්වයේ තියෙනවා. තේරුණයි? හැබැයි එහා පැත්තේ තියෙන ඉරහඳෙන් ආලෝකය වැටෙන්නෙත් නැති. මේ ඉරහඳෙන් ආලෝකය වැටෙන්නෙත් නැති. එහා පැත්තේ තියෙන ඉරහඳෙන් ආලෝකය වැටෙන්නෙත් නැති. තුනකට එකක් අතරක් තියෙන අඳුරු බිම. කාන්දම් ශේෂ්ත්‍රයට අයිති නැහැ. පැහැදිලිද? අනන්ත අන්ධකාරයි. ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙන නැකතට විතරක් ඒ අතරට ආලෝකයක් වැටෙනවා. ඒ ආලෝකයෙන් තේරුම් ගන්නවා සත්‍යෝ මං විතරක් නෙවෙයි අඳුරේ දුක විඳින තවත් සත්‍යෝ මේකේ ඉන්නව නේද කියලා දකින්නවා කියන බුදුවරයෙක් පහළ වෙන නැකතට විතරක්. අනිත් ඔක්කොම අන්ධකාරයි. තේරුණාද?
එහෙනම් මේ කොවිඩ් කියන්නේ ලොකු අසංගතයක් කියලා දකින්න එපා. තේරුණාද? සසරේ පහු කරපු අසංගතත් එක්ක මේක බොහොම සරල එකක්. පැහැදිලිද මහත්තයෝ? හරි. ඔන්න ඔබ යන තැන තීරණය කරන්න. ඔබ යන තැන පැහැදිලිද? කොටහක් වැටෙනවා ලෝකාන්තරික නරකයට. කොටහක් විනීපාතික සත්තු වෙනවා. විනීපාතික සත්තු කියලා කියන්නේ ඇහැයි කනයි නහයයි දිවයි ශරීරයයි සිතයි සිතුවිලි තොර බෙර ගන්න බෑ. ඒක ශෛලීය ආදී සත්වයෝ. ඇමීබාවා වගේ. තේරුණාද? කල්ප කාලාන්තරයක් ගොඩේමක් නැති මට්ටමකට විඥාන විකෘති වෙනවා. පැහැදිලිද? කොටහක් විනීපාතික සත්වයෝ, කොටහක් ලෝකාන්තරික නරකයට, කොටහක් ගිහිල්ලා උඩ වැටෙනවා. කොහෙද? බ්‍රහ්මතල දිහා ලෞකික දැහැන් උපද්දවාගෙන. හරිද මහත්තුරුනි? පැහැදිලිද? උඩට ගිහිල්ලා වැටුනොත් උඩ මේ කය අතිශය සියුම් වීදුරු වලට වඩා කිරණ මට්ටම. පැහැදිලිද? එතන ලිංග ભેදේ නැහැ. ස්ත්‍රීද පුරුෂද කියලා හොයන්න එකක් නැහැ. තේරුණාද? ඊළඟට කිරණ කය. අපි කනවා වගේ බත් කන්න ඕන, අපි කනවා වගේ පාන් කන්න ඕන කියලා එකක් නෑ. ආලෝකයම ආහාර. වටපිටාවේ තියෙන වාතාශ්‍රයම ආහාර. පැහැදිලිද? ආයුෂ අවුරුදු 84000ක් තියෙන භූමියක් තියෙනවා. පැහැදිලි? තේරුණාද? ගිහිලා වැටෙනවා හේ. උඩ වැටුණත් යට වැටුණොත් මෙතන ඉඳියත් නිදානයි එකම එක කාරණයක්. මොකද්ද? අවිද්‍යාව හේවත් ලෝකයේ සකස් වෙලා තියෙන ආකාරය තේරෙන්නේ නැති විදිය. නැති එක. තණ්හාව හේවත් සැපට කෑදරකම. විඳින්න තියෙන කෑදරකම. තේරුණාද? හැබැයි තණ්හාව කියන එක ඊට වඩා විග්‍රහ කරලා ගන්න ඕන එකක් ඈ. මම සරල අර්ථයක් දුන්නේ. තේරුණාද? ලෝකයේ විඳින්න තියෙන කෑදරකම සහ ලෝකයේ සැබෑ ස්වභාවය නොදන්නකම කියන මේ කාරණා දෙක හැම කලෙකම සත්‍යයට නිදානයි. තේරුණාද? ඒ දෙක ජයගත්තු දවසට මේ චක්‍රය ඇවිදින්නේ නැහැ. හරිද මහත්තුරුනි? ඔන්න උඩ වැටෙනවා. හිතන්න. අනන්ත ආලෝකය. අඳුර තේරෙනවද? ආලෝකය තේරෙනවද? හොඳට බලන්න තේරෙනවද කියලා? පැහැදිලිද? මන් දන්න ශිල්ප ඔක්කොම දානවා. මගේ ඇහැ වැඩ. මම මේ ඇහැ ප්‍රභාස්වර කරන්නේ ඔබට පණිවිඩය විදින්න. තේරුණාද? මගේ හඬ තීව්‍ර කරන්නේ ඔබට පණිවිඩය විදින්න. තේරුණයි? මන් දන්න ශිල්ප ඔක්කොම දානවා. මගේ ලොකුකම පෙන්වන්න නෙමෙයි. මට තියෙන මේ තථාගත සම්බුද්ධ ශාසනය එකෙක් හරි සාදු කියාගෙන හික්මුණොත් මේ විශ්වය තව චුට්ටක් රැකෙනවා. රැකෙනවා කියන්නේ වෙන මොනවටවත් නෙමෙයි. ඇහැ කන පිනවගෙන යන්න නෙමෙයි. මේ බිම්කඩ ඉතුරු වුණොත් ප්‍රඥාවන්තයන්ට තවත් එකෙකුට හරි නිවෙන්න පුළුවන් අවස්ථාවේ දෙනවා. පැහැදිලිද? ඒ නිවෙන්න වාසනා මහිමේ තියෙන සත්‍ය අතරේ උඩම ඉන්නේ අපි ටික. කවුද? කල්ලෝ කවදාවත් ලේසියෙන් නිවන් දකින්නේ නැහැ. සුද්ධෝ කවදාවත් ලේසියෙන් නිවන් දකින්නේ නැහැ. පැහැදිලිද? ඒකට හේතු කාරණා මම කියලා දෙන්නම් පස්සේ. තේරුණයි? නිවන් දකින්නවා නම් මේ මැද ඉන්නේ උන් ටිකමයි වේගෙන්. හේතුව අරාය එහා අන්තයකට ගිහිල්ලා. අරාය එහා අන්තයකට ගිහිල්ලා. තේරුණයි? එහා අන්තයේ ඉන්න අයට මේ අන්තේ තේරෙන්නේ නැහැ. මේ දෘෂ්ටිය බලවත්. තමන්ගේ දෘෂ්ටිය හැරෙන්න වෙන දෘෂ්ටියක් හිතන්නවත් ඉඩක් නැහැ ඒ හිතවල. අනිත් අයටත් එහෙමයි. එයාලා ගත්ත දෘෂ්ටිය බලවත් මේ දෘෂ්ටිය ගැන හිතන්නවත් බෑ. අපි එහෙම නෙවෙයි. අපි අතර මැදක වැටිලා. ඒ කියන්නේ මේ වේගෙන් වෙනස් වෙන දෘෂ්ටි පරාස දිහා හිත හදලා චුට්ටක් බලන්න පුළුවන් බවක් එදිලා. පැහැදිලිද? ඒ බලන්න පුළුවන් මිනිස්සු වැටෙන බිමට කියනවා විශ්වයේ මධ්‍ය මණ්ඩලය කියලා. මොකද්ද? එන්නේ ඒ මධ්‍ය මණ්ඩලය කියන එක ගුරුත්ව බලයෙන් අඩුයි. පැහැදිලිද?
ගුරුත්ව බලය අඩු මධ්‍යම මණ්ඩලයේ ඉන්න කෙනෙකුට අවශ්‍යයි නම් වීරිය කෙරුවොත් මේ කාන්දම් ශේෂ්ත්‍රයෙන් මිදිලා නිවිලා යන්න පුළුවන්. එහෙනම් බුදුවරු පහළ වෙනව ඇත්තේ කෝකේද? මුනිවරු පහළ වෙනව ඇත්තේ කෝකේද? ඉසිවරු පහළ වෙනව ඇත්තේ කෝකේද? සැබෑ විද්‍යාඥයෝ පහළ වෙනව ඇත්තේ කෝකේද? ඔය ගුරුත්වයේ අඩුම බිමේ. හොඳේ? පැහැදිලිද? ඔබ මාකටිං එක කරන්නේ මහත්ය ලෝකේ තියෙන ගුරුත්වයේ අඩුම බිම මේක. කොකද? NASA ආයතනේ සර්ච් කරලා බලන්න. පැහැදිලි? NASA වල තියෙන විස්තර ටික. ගුරුත්වයේ අඩුම කියලා කියන්නේ හෘද වස්තුවේ ඉඳලා මොළයට වැඩිපුර ලේ යන මිනිස්සු ඉන්න රට බිම. එහෙනම් අනිත් මිනිස්සුන්ට වඩා මේ බිමේ ඉන්න මිනිස්සු ඥානමය අතින් අතිශය ශක්තිමත්. ඒ හින්දා කැපිටෝල් නිලමෙතුමා මැරුණාම සුද්ද බෙල්ල කපලා අරන් ගියා ඒ රටට. මුන් මෙච්චර ශක්තිමත් උනේ කොහමද කියලා හොයලා බලන්න. පැහැදිලිද? මම ඔබතුමාට එක කාරණයක් කියන්නම්. මෙන්න මේ සිද්ධාන්තය මොකද්ද? ගුරුත්වය අඩුම බව කියන එක. මේ ලෝකෙට මාකට් කරන්න පුළුවන් මහා වටිනාකමක් කවුරුත් දන්නේ. තේරුණයි? ඕන විදිහකට පරිශ්‍රණය කරන්න කියන්න. මේ ගහේ මුලේ ඉඳලා දැල්ලට යන ඛනිජ ලවණ ප්‍රමාණය අනිත් ලෝකයේ හැම බිමකට වඩා මේකේ සක්‍රියයි. පැහැදිලිද? හෘද වස්තුවේ ඉඳලා මොළයට යන ලේ ප්‍රමාණය වැඩි. වගේම මේ බිමේ ඉඳලා දැල්ලට ඛනිජ ලවණ යන ප්‍රමාණය වැඩි. එහෙනම් ලෝකේ තියෙන සක්‍රියම බීජ කොහෙද තියෙන්නේ? සක්‍රියම ඵල කොහෙද තියෙන්නේ? සක්‍රියම ඖෂධ කොහෙද තියෙන්නේ? මේ රට හදන්න බෑ කියනවා නම් ඒකට මොලේ නැතිකම මිසක් තේරුණයි? රටේ වැරද්දක් එහෙම නෙවෙයි මහත්තයෝ. පැහැදිලිද කියන එක? ඔය සිද්ධාන්තය එළියට දැම්මොත් මුළු ලෝකෙම අපේ රටේ තියෙන එළවලු ටිකට පළතුරු ටිකට ඉල්ලීමක් හදන්න පුළුවන් කෘතිමව ශ්‍රී ලංකන් කියලා ගහලා තියෙන මට්ටමින් ඇදලා ගන්න මිනිස්සු හදන්න පුළුවන්. නෑ කියනවද? නැගිටිමු චුට්ටක් බලන්න. මං හිතුවා මහත්තයා වියත් මග කියලා එක ආවහම මේවා ගැන පරිශන කරයි කියලා. තේරුණාද? මං හිතුවා වියත් මගේ මහා මහත්තුරු හාමුදුරුවොත් එක්ක කමිටු හදලා ධ්‍යාන කියන්නේ මොනවද? සමාපatti කියන්නේ මොනවද? ඒවා මේ රටේ ආර්ථිකයට, මේ රටේ ඖෂධ වලට, මේ රටේ නව නිපැයුම් වලට භාවිතා කරන්නේ කොහොමද කතා කරයි කියලා. අපි සාදුකාර දුන්නා. තේරුණාද? දැන් තේරෙනවා ඒක පෙනහෙරයක්. හිල් හැමතැනම. තේරුණයි? අවාසනාව. සමස්ත සමාජයේ අවාසනාව. මට තේරෙන්නේ නැහැ. මේ පාලකයෝ කියන මුග්ධ මිනිස්සුන්ගෙන් ස්වභාව ධර්මයේ වෙන් කරගන්නේ කොහොමද කියලා. මේ රට විනාශ කෙරුව ප්‍රධාන බලවේග දෙකයි තියෙන්නේ. එකෙක් පූජකයා මේ ලෝගුවම දාගෙන කොරන්ට ඕන රාජකාරිය පැත්තකින් තියලා වෙන එකක් කොරන්ට ගිය අමනේ මේ සංස්කෘතියයි මේ රටයි මේ දේශයයි කෑවා. අනිත් එක දේශපාලකයා. තේරුණයි? උන්ට හරි පාඩම කියලා දෙන්න ඕන රටේ, ලෝකයටම හරි පාඩම යන්න ඕන රටේ පූජකයෝ ටික ඉඩම් වලට ඔප්පු හදන්නයි, වාහනේට පර්මිට් එක ගන්නයි රජා ඇසුරු කරන්න ගියා. තේරුණයි? දැන් උන්දලා කොටහක් කොළ, කොටහක් නිල්, කොටහක් රතු බුදුහාමුදුරන්ගේ පණිවිඩය වෙනුවෙන් පේන පූජකයෝ රටේ දුර්ලභයි. මහා කාලකන්නිකම. පැහැදිලි? එහි අර්ථය ඔබේ දරුවන්ගේ අනාගතය අතිශයින් බිහිසුණුයි කියන එක. පැහැදිලිද?
ළමයිනේ. මං දරුවෝ හැදුවේ නැහැ. මගේ પરම්පරාව මම මෙතනින් නතර කරලා තියෙනවා. තේරුණායි? එහෙනම් මට අනාථ වෙන්න දෙයක් නෑ. මේ ටික ඇහුණා කියලා කාගෙන්වත් බැනුම් අහන්න වෙයි. මට එහෙම බයකුත් නෑ. ඇයි ඒ? මම මේ පොළවේ නිදහස් වෙච්ච එකෙක්. තේරුණායි? හැබැයි ඔබට එහෙම නෙවෙයි. ඔබේ හෙට දවස අනාතයි. ඔබේ දුවදරුවන්ගේ හෙට දවස අනාතයි. මේ ස්වභාව ධර්මයේ කියන පාඩම මනාකොට ගලපගත්තේ නැත්තම් ඔබේ සසර ගමනත් අනාතයි. ඔබේ මෙලොව අනාතයි. ඔබේ පරලොව අනාතයි. ඔබේ සසර අනාතයි. මේ මහ පොළොවේ අනාගතයත් ඒකත් එක්ක තීරණය වෙනවද නැද්ද? ඒ හින්දා නිවන් මඟ මේ කතා කරන්නේ මං ඔක්කොම ගලපලා වුණාට. පැහැදිලි? හරියට ගන්න. උඩ ගිහිල්ලා ඉපදුනා. අනන්ත ආයුෂ. හැබැයි එතන තණ්හාව නිදානයි නේද? අවිද්‍යාව නිදානයි නේද? එතන ගිහිල්ලත් කරන්න හදන්නේ හම්බෙච්ච සැප ටික තව චුට්ටක් ඇත්තම් කියලා විඳින්න දඟලන එක. පැහැදිලිද? ඒ හම්බෙච්ච සැප ටික නැති වෙනවා වගේ දැක්කොත් එහෙම ගැටෙන්න දඟලනවා ඒකත් එක්ක. එතන තියෙන මට්ටම තේරෙන්නේ නැහනේ. මෙතන තියෙන මට්ටම තේරුම් ගමු. ඔබ උදේ නිින්දෙන් නැගිට්ටා. හරිද? නිින්දෙන් නැගිට්ටා කියලා මොකද්ද මහත්තුරුනි කෙරුවේ? ඇහැ අරගත්තා, කන අරගත්තා, නහය අරගත්තා, දිව අරගත්තා, ශරීරය අරගත්තා, මන අරගත්තා. දොරවල් 6ක් අරගත්තා. ඇහැ අරගත්තේ මොනවටද? මොනවටද ඇහැ අරගත්තේ? රූප බලන්න. හරි නේද? මොන රූපද හෙව්වේ? ලස්සන රූපද කැත රූපද? පිය වඩන, මන වඩන, මధుර, මනෝහර, හොඳ, යස, නියම ඒවා හෙව්වේ. මරු ඒවා හෙව්වේ. හරි නේද? උදේ නැගිටපු තැන ඉඳලා රෑ නිින්දට යනකම් ඇහැ වෙහෙසවුවා නම් මොනවටද? පිය, මధుර, මනෝහර, ලස්සන, මරු, නියම ඒවා. පැහැදිලිද? හොඳයි. ඒ වර්ගයේ රූපයක් ඔබට හම්බුණා කියමු. ඉතින් ඔබ මොකද කරුවේ? ඔබ හිතෙන් තව චුට්ටක් ඇත්තම්, තව චුට්ටක් ඇත්තම්, තව චුට්ටක් තියෙනවනේ. නියමයි. ෂෝක්, මරු, තව ටිකක්. කෑදරකමෙන් බැඳුනද නැද්ද? එහෙනම් ප්‍රියමනාප දැක බව දැක. තේරුණයි? කෑදරකමෙන් බැඳෙන ගතියට කිව්වා බුදුහාමුදුරුවෝ රාග. තේරෙනවද? සරලව කියනවා නම් ඇහැ පිනවන්න ගිය ගතිය. කන අරගෙන මොනවද වෙන්නේ? පිය වඩන මිහිරි මధుර මනෝහර ශබ්ද හම්බුණා නම් තව චුට්ටක් ඇත්තා. තව චුට්ටක් ඇත්තා. තව චුට්ටක් ඇත්තා. නේද? මගේ බනට YouTube එකේ බලන්න. views 900යි 10යි තියෙයි. පැහැදිලි? යොහානිට මිනිස්සු සංඥා විපල්ලාස වෙලා. ඒ අර්ථය තේරුම් ගන්න මොනවද? මිනිස්සු කැමති ඇත්තට නෙමෙයි. මිනිස්සු කැමති පිනවන්ට. පැහැදිලිද? හැම කලෙක මේක තමයි ඇත්ත. හරි? මම ඔබතුමාට ආරාධනා කරනවා මේ බියුටි කියා එක ඇතුලේ ගවේෂණය කරන්න. එක්ස්පෙරිමන්ට් කරන්න. හෙලේ තියෙන ඖෂධ ටික ඇතුලේ තියෙන මහත්තයා පිළිකාව නසන්න තරම් ඖෂධ රූපලාවන්‍යයට භාවිතා කරන්න ඒවා. නව සොයා ගැනීම කරන්න. විද්‍යාඥයෝ බවට පත් වෙන්න. ඔබ කරන වෘත්තිය නෙමෙයි වැරදි. ඔබ වෘත්තිය කරන ආකාරය වැරදි. ඒක නිවැරදි කරගත්තොත් ඔබට වෘත්තිය කුසලයක් කරගන්න පුළුවන්. වෘත්තිය මේ මහ පොළොවේ ආයි පැල කරන්න පුළුවන්. මානව සංහතියටම දිනීමක් අත් කරලා දෙන්න. අමාරුයි වැඩේ. ඔබට දැන් යන ක්‍රමවේදයට ලාභයි. හැබැයි හරි දේ ඉස්මතු කරන්න ඉස්සරවම විප්ලවයක් කරන්න වෙනවා. පැහැදිලිද? කල යුත්තේ ලාභ දේ නෙවෙයි. කල යුත්තේ හරි දේ. පැහැදිලිද? එහෙම වුන් අමරණීයයි ලෝකේ. පැහැදිලි? ලාභ දේ කරපුවුන් මෙලව මේ පේන මට්ටමට දින්න තමයි. හැබැයි දිනලා
නෑ. පැහැදිලිද? මරණ මංචකයේත් හිස් අතින් බොල් ඇස් දෙක කඳුළු පුරවගෙන කල්පනා කර කර කොහෙට වැටෙනවද දන්නේ නැති ගමනක යන්න වෙනවා. තේරුණාද? දැනගෙන යන්න. මගේ හුස්ම පොද දැන් මේ මොහොතේ ගිලිහුණොත් කොවිඩ් නෙවෙයි, ඩෙල්ටා නෙවෙයි, මොන ආකාරයකින් ගිලිහුණත් මතක තියාගන්න. ගිලියන මොහොතට මං තීරණය කරලා ඉවරයි කොහෙද මං යන්නේ කියලා. සක්සුදස්සේ දැකගෙන යන්නේ, දැනගෙන යන්නේ. ඉන්න මට බය වෙන්න දෙයක් නැහැ. හැබැයි ඔබ මේ මොනවා කෙරුවත් මරණ මංචකයට වැටිලා තැති ගන්නකොට දන්නේ නැත්තම් යන්නේ කොහෙටද කියලා. නාතයිද අනාතයිද? අනාත වෙන්න එපා අපි බෞද්ධයෝ. තේරුණයි? නාත ගුරුවරයෙක් ඇසුරු කරලා අනාත වෙනවනම් හරි අපරාධයක්. තේරුණාද? බුදුහාමුදුරන්ට කියන්නේ අනාත නාත කියලා. සකල විද සත්‍යෝ අනාත වෙලා ඉන්න අතරේ උන්වහන්සේ නාතයි. එහෙනම් උන්වහන්සේ අනුගමනය කරනවා නම් අපි අනාත වෙන්න විදිහක් නෑ නේද? පින්නතුනි, උඩ ආයුෂය තණ්හාව නිසාම පිරිහිනවා. පිරිහෙන්න ස්තරයෙන් ස්තරේ පාතට වැටෙනවා. පැහැදිලිද? ලෝකේ තියෙන පරණම ආගම තමයි Hindu ආගම. මොකද්ද? ඇහෙන්නේ? පරණම ආගම Hindu ආගම. පැහැදිලිද? ඒක ඇති වෙන විදිහ මේ කියන්නේ. අර එක ස්තරයකින්ද පාතට වැටිච්ච එකෙකුට ඉස්සරෝම සිතුවිල්ලක් ඇති වෙනවා මට පාළුයි. වගේ සිතුවිල්ලක් ඈ. ඒක නෙවෙයි. වගේ සිතුවිල්ලක් කාන්සි. කවුරුත් නැහැ. හාත්පස මං විතරයි. තේරුණාද? අපි ඔච්චර කාලයක් පුරුදු කරේ රංචු ගහෙන්න හින්දා. තේරුණාද? පුරුදු කෙරුවේ සංවාසයෙන් හින්දා, එකතු වෙලා ජීවත් වෙන්න හින්දා. අතන ඇති වෙනවා පුරුද්දට ඒ සිතුවිලි ටික. තේරුණයි? උඩ පිරිහෙන එක යටට වැටෙනවා. අර ඉස්සරෝම වැටිච්ච එකට හිතෙනවා මම හිතපු එකට අනුවද මන්ද මේක ආවේ. පැහැදිලිද? දෘෂ්ටියක් ගන්නවා. මොකද්ද? මං මේකව මැව්වා. පැහැදිලිද? මැවුම් වාදයේ ආරම්භය. තේරෙනවා? එතනින් පටන් දේව ආදී ආගම් සියල්ල නිර්මාණය වුණේ ඒකෙන්. පින්නතුනි, අර දෙවෙනියට ආපු එකට මෙයා කියනවා උඹ මම මැව්වා. එතන ඉඳලා අදහන්න පටන් ගන්නවා අරකා. ඇත්ත වෙන්නේ නැති. මම මේ එනකොටත් මේ අයිදියානේ. නේද? එයා දෘෂ්ටියක් ගත්තා. මෙයා මාව මැව්වා. අරයා දෘෂ්ටියක් ගත්තා. මෙයා මාව මැව්වා. පැහැදිලි? මැවුම් වාදයේ ලෝකේ බලවත් ආගම බවට පත් වෙන්නේ කොහොමයි? තේරුණයි? තව පිරියෙන්න පාතට එනවා. මේ දැන් බණ හැවුවා ඇති නේද? දැන් ඔන්න මම සාරාංශ කරලා දෙනවා කියපු කාරණා ටික ඔක්කොම. පැහැදිලිද? මං කිව්වා නේද චක්‍ර බින්දිලා යනවා කියලා. ඔබ මොහොතකට හිතන්න. මේ ගහකොළේ තියෙන ජලය, ජල වාෂ්ප වෙලා තියෙන ජලය, අර වලාකුළු වල තියෙන ජලය, ඇලදොලේ තියෙන ජලය, ඔබේ මගේ ඇඟවල් ඇතුලේ තියෙන ජලය, චක්‍ර බින්දිලා ඔක්කොම එක තැනකට ආවොත් මොනව වෙයිද? පෘථුවියෙන් 71ක් ජලය විනාශ වෙනවද නැද්ද? විනාශ වෙනව නේද? එහෙනම් ගිනි වැඩි වුණොත් ඒත් විනාශ වෙනව නේද? චක්‍ර බිඳුනොත් වායු ගතිය, හුලං ගතිය වැඩි වුණොත් ඒත් බිඳිනව නේද? එහෙනම් මතක තියාගන්න අර යට පිරිහිලා පිච්චිලා කට්ටිය උඩට යනකොට මේක විනාශ වෙනවා. පැහැදිලිද? කොච්චර දක්වාද? 3 වෙනි දැහැන් තලයට යනකම් මේ හිස් අවකාශයේ ගින්නෙන් දැවෙනවා, නැත්තම් ජලයෙන් පිරෙනවා, නැත්තම් හුලඟෙන් විනාශ වෙනවා. පැහැදිලිද? ඉමුත් එහා දැන් අර කට්ටිය ඉතුරු වෙලා ඉන්නේ. මේක කාලාන්තරයක් පිච්චිලා කිරි ලොඳයක් බවට පත් වෙලා ටික අවශෝෂණය වෙනවා. තේරුණාද? සුරංගනා කතාවක් වගේද? තේරුම් ගන්න. අදටත් වීයටේ පොළොවට දාලා පොළොවේ තියෙන රහනේ කන්නේ. නේද? එදාට මේ ඔක්කොම පිච්චිලා කාලාන්තරයක් යෝගට් එකක් වගේ මිදිලා අනේ පොළොව කන්න පුළුවන්. කඳු නෑ එදාට. සමාන්තරයි. පැහැදිලිද? හිතා ගන්නවත් බැරි කාරණා ටික මේ කියනවා. මේක දිගේ නුවණ මෙහෙවන්න. පැහැදිලිද?
විවේක සුවයට කැමතිද? අවුරුදු 50 විතර වෙනකොට විශ්‍රාම යන්න කැමතිද? විශ්‍රාම සුවේ අත්විඳින්න නම් ඔබ මේ ලෝකයේ දැනගෙන ඉන්න ඕන. පැහැදිලි? විශ්‍රාම ගන්න පුළුවන් එදාට දාර්ශනිකයෙක් වගේ. විශ්වය දැකගෙන. පැහැදිලි? ඔබ මේ කම්පියුටරෙත් එක්කම ඉන්නේ, ඔබ මේ ලෝකයේත් එක්කම ඉන්නේ, ඔබ මේ සමාජයත් එක්කම ඉන්නේ. කැලෑවේ ඉන්න මං ඔබට ඇවිල්ලා විද්‍යාව ගැන කියලා දෙනවා. පුදුම වැඩක් නේ? නේද? මම වනචාරියෙක්. මම බොහොම කලාතුරකින් කැලෙන් එළියට එන්නේ. තේරුණාද? මේක අනිත් පැත්ත හැරෙන්න ඕන ඔබේ දැනුමේ හැටියට නම්. ඔබෙන් අහගන්න එපයි මං. මේක එහෙම නෙවෙයි. එහෙනම් තේරුම් ගන්න මොනවද? මනස ඇතුළ දකින්න ඒ තුලින් විශ්වය පේනවා. පැහැදිලිද? මේ ටික හදාගන්න හොඳට. අර පිරීලා ගිහිල්ලා උඩට ගියා. දැන් ඔන්න උඩින් පිරීලා පාතට එනවා. පැහැදිලිද? මේ කාලේ උඩ සක්‍රියයිද යට සක්‍රියයිද? මේ කාලේ ඇන්නේ යට සක්‍රියයි. එහි අර්ථය තමයි සත්‍යයන්ගේ ලිංගයට යෙදිලා තියෙන බලය වැඩි. පැහැදිලිද? උඩ සක්‍රියයි නම් එහි සැබෑ ස්වභාවය තමයි නලල් තලයට බලය වැඩි. පැහැදිලි? සමාධියට බලවත් වෙන්න ඉහළට ඇදෙනවා. කාමයන්ට බලවත් වෙන්න යටට ඇදෙනවා. දැන් මේ කොයි පැත්තද බලවත්? දැන් ඔබ තේරුම් ගන්න. මම උඩ යන්න දඟලනවද? යට යන්න දඟලනවද? පැහැදිලිද? නිශ්ශංක මහත්තයාට පින් අනුමෝදන් කරන්න ලෑස්ති. පැහැදිලිද? ඔබ දන්නවද උඩ ගියාද යට ගියාද කියලා? දන්නේ නැනේ. අහන්න පුළුවන් දුරක ඉන්නවනම්. පැහැදිලිද? උඩ යට මාරු කරගන්න ඒ අයට පණිවිඩය මේ දෙන්නේ. ඒ අයට උඩ යට මාරු කරගන්න පුළුවන් වෙන්නේ මෙහෙ ඉඳිද්දී කලම් භාගයක්වත් මේ ටික හදාගෙන හිත හදාගෙන ගියා නම්. ඉන්නකම් ව්‍යාපාර පස්සේ ගියා නම් මහත්තයා. ඉන්නකම් වැටුප පස්සේ ගියා නම්. ඉන්නකම් පවුල පස්සේ ගියා නම්. ඉන්නකම් මේවා පස්සේ ගියා නම් මතක තියාගන්න. උන්ද ගියේ බිම්බර වෙලා. පැහැදිලි? අඬවුවට වැඩක් දොඩවුවට වැඩක් නැහැ. එහෙනම් උන්දගේ ඉරණම අපි දන්නේ. හැබැයි උන්දගේ ඉරණම වගේ ඉරණමක් හදාගෙන ඔබ යන්න දඟලන්න එපා, පරාදයි. ඒකටයි මේ බණ උඩින් පිරීලා ඉස්තරෙන් පාතරට යටනවා. තේරුණාද? උඩ ආලෝකයි යට අඳුරුයි. එහෙනම් ආලෝක කියන්නේ මොකද්ද? ආපු ලෝකය. ආලෝක. අඳුර කියන්නේ මොකද්ද? ආපු දුර. හරිද? එහෙනම් ආපු දුර බලවත් කියන්නේ පිරිහුණු මට්ටම. බලවත්ද නැද්ද? බලවත්. ඔන්න ඔය උඩින් ඇවිල්ලා එක අවස්ථාවක් යෙදෙනවා. එතකන් කාමයේ නැහැ, දස අකුසල් නැහැ ඒ අයගේ. පැහැදිලිද? අධික සුවඳයි මේ පොළව. ඇයි අර ඔක්කොම පිච්චිලා නේද? අනේ සුවඳයිනේ. ස්පර්ශකාමය ඇති වෙනවා. කිරණ මට්ටමේ. තේරුණාද? සුවඳට හිත තියන්න ඇස් දෙක ඔච්චර කාලයක් බලවත් උනේ ආලෝකය. තේරුණයි? දැන් ටික නහයේමත් බලවත් වෙන්න ගන්නවා. තේරුණාද? පිරියෙන්න ඇහැයි කනයි ભેදණය වෙනවා. විසිරෙනවා. උඩට යන්න ඇහැයි කනයි ඒකාග්‍ර වෙනවා. ඒකට කියනවා සමාධිය. පැහැදිලිද? පාතට යන්න බිම්බර වෙන්න හිත විසිරෙන්න සිතුවිලි වැඩි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, රාගය, ද්වේෂය, මෝහය බලවත් වෙන්න පිරිනනවා. පැහැදිලි? ඔන්න එක ස්තරයකදී කාම ලෝක කියන එක හැදෙනවා. මොකද්ද? කාම ලෝකය. මේ පොළොව රහයි, සුවඳයි, ස්පර්ශ කරන්න කැමැත්ත. පැහැදිලිද? ඒකට සමගාමීව රංචු ගහෙන්න කැමැත්ත. අපි එකතු වෙලා ඉන්න. ඉස්සරවම කාමයේ නැහැ. තේරුණාද? අපි කතා කරන සෙක්ස් ලිංගිකත්වයේ නැහැ. ඉස්සරවම ඇති වෙන්නේ බලන්න, කතා කරන්න, hina වෙන්න ආසාව. ඇති වෙන්න පිරිනනවා.
ඔක්කොම තියෙන්නේ තණ්හාව හින්දා. තේරෙනවද? පිරිහෙන්න පාත නිර්මාණය වෙනවා. පාත නිර්මාණය වෙනවා. ටික අර පොළොව ස්පර්ශ කරන්න තරම් කය ගණීභාවණය වෙනවා. කය ගණීභාවණය වෙනකොට ලිංග ભેදය ඇති වෙනවා. කෙනෙක් ඉස්සරොම ඇති වෙන්නේ ගොඩයි මඩයි. මොකක්? ඇහෙන්නේ? පිරිහෙන කට්ටිය ටික අඳුරු වෙනවා. තේරුණාද? තාම පිරිහුණු නැති කට්ටිය ආලෝකයි. ආලෝක උදවිය අඳුරු උදවියට කෝචොක් කරන්න පටන් ගන්නවා. මඩවන්න පටන් ගන්නවා. මැඩෙන්න පටන් ගන්නකොට ඇති වෙනවා මඩ. ගොඩ මඩ. පැහැදිලිද? පිරිච්ච උන් යටට වෙනවා. තාම පිරිලා නැති උන් උඩ වේදනයක් ඇති වෙනවා. පැහැදිලිද? එතකොට එහෙම් පිරිහිලා අර හිස් පොළොව අතගගා ආහාර බවට පත් කරන්න ඉස්සෙල්ලා අල්ලලා බලන එක සැනසීමයි, ඊළඟට දිවගාලා බලන එක සැනසීමයි. තේරුණාද? සුවඳයි. ඔන්න දැන් කන දිව ශරීරයේ ටික ගොරෝසු වෙනවා. දැන් ලිංගික අවයවය පහළ වෙලා. පැහැදිලිද? තාම කාමයේ දන්නේ. දැන් ඕන මොනවද? මේක හූරගෙන කන්න. පොළොව හූරගෙන කන්න. දැන් එක තරඟට හූරගෙන කනකොට ටික කාලයක් යනකොට වැට ගන්න වෙනවා. හූරගෙන කන්න අර කතුරු දහන් වෙනවා. කර්කස වෙනවා. පැහැදිලිද? කාලයක් තිබ්බා. සුවඳ ආග්‍රහණය කරා. කාලයක් තිබ්බා ආලෝකය ආග්‍රහණය කරා. කාලයක් තිබ්බා අතපත ගාල පොළොව ආග්‍රහණය කරා චොක්ලට් වගේ. කාලයක් තිබ්බා දැන් ඒකේ තෘෂ්ණාවට හරියන්න සිතුවිල්ල අල්ලගත්තු මට්ටමට අනුව ලෝකේ පෙරලෙන නිසා ඉස්සරෝම පහළ වෙනවා පොල් ගහ පොළවේ. මොකද්ද? ඇයි කනයි දිවයි ශරීරයයි කියන පහට ලොල් වෙච්ච හින්දා මේ කපේ පහළ වෙනවා ඉස්සරෝම පොල් ගහ. පැහැදිලිද? යම් දවසක මහත්තයා පොළවේ පොල් ගහ අතුරුදහන් වුණොත් එදාට වේගෙන් ලෑස්ති වෙන්න ලෝක විනාශය ආරම්භ වුණා. කතා කරලා වැඩක් නැහැ. ඉස්සරෝම පහළ වුණෙත් ඒක පහළ වෙච්ච තැන ඉඳලා ඒ ගහ සම්පූර්ණයෙන්ම අපේ ජීවිතයත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ. තේරුණායි? කොවිඩ් වලටත් ටිකක් වැඩිපුර පොල් කිරි දාලා ආහාර ගන්න. පොල් කිරි කියලා කියන්නේ විස මරන්න පුළුවන් ලොකුම ඖෂධය. තේරුණායි? ඊළඟට ඒ ටික හරියට මේවා වෙනවා නම් අපේ ලංකාවේ කොහොමත් මේක ව්‍යාප්ත කරන්න බෑ. මේක ප්‍රොජෙක්ට් එකක් කරගත්තේ නැත්නම්. මොකද අපේ ලංකාවේ තේරුණායි මේ දීපය තුල හොඳට 3-5 ගම්මිරිස් සුදුලුණු ටික තිබ්බා. ඒ ඔක්කොම කෙරුවේ ප්‍රතිශක්තිකරණය ජනනය කරපු එක. තේරුණායි? රතු ලුණු මතක තියාගන්න. අද ආහාරයෙන් ටික අයින් වෙලා තියෙන්නේ. අමුතුවෙන් මේකට බෙහෙත් ඕනේ නැහැ. රතු ලුණු ටික, සුදු ලුණු ටික, ගම්මිරිස් ටික හරියට භාවිතා කරන්න. ඒ බෙහෙත් අමුතුවෙන් ආය වැක්සින් ගන්න දෙයක් නෑ. තේරුණායි? ඒ ටික හරියට ගලපගත්තොත් නිරෝගීමත්ව නැවත වතාවක් මේක ගොඩනගා ගන්න පුළුවන්. පැහැදිලි? හරි. ඒ ටික ඔන්න පිරීලා එනවා උඩ දිව්‍ය තලවලට. පැහැදිලිද? එතකොට කාම ලෝකේ. අරවට කියන්නේ රූප ලෝක. මම රවුම විග්‍රහ කරේ. පැහැදිලි? යටට ගියා පිරීලා ආයි උඩට ගියා. දැන් මැරෙනවා ඉපදෙනවා. ඕකේ තමයි රවුම් ගහන්නේ. පැහැදිලිද? ඔන්න පිරී සිතුවිලි වැඩි වෙන්න හිත දූෂණය වෙන්න පිරිහෙනවා. පිරිහෙන්ට සාපේක්ෂව කොටහක් මිරිදිය වෙනවා. කොටහක් කරදිය වෙනවා. මොකද්ද? හිතවලින් මිහිරියාව දියත් වෙන්න ලෝකේ ඉස්සරෝම කරදිය කියලා එකක් නෑ. මිරිදිය තිබ්බේ. හැම වතුරක්ම පිපාසයට බොන්න පුළුවන්. තේරුණාද? මිනිස්සුන්ගේ හිතවල කූර බව දියත් වෙන්න මේ පරිසරයේ කර්කශ වුණා. යලමහ වැඩ කරේ නෑ. වඩදිය බාදිය වැඩ කරේ නෑ. පුරපස අවපස විකෘති වුණා. අම්මා ප්‍රතිඵලයක් විදිහට කරදිය වැඩි වුණා. හරි නේද? දැන් විපත්ති ක්‍රමයක වර්ෂාව ආවත් ආම්ලිකයි පොළොවට ප්‍රයෝජනයක් නෑ. සියලු චක්‍ර බිඳිලා. හරි නේද? ක්‍රමානුකූලව පිරිහිලා කල්ප ලක්ෂයට ආයුෂ වෙනවා. කල්ප ලක්ෂයෙන් පාත් වුණොත් ඒ කාලවකවානුවේ බුදු කෙනෙක් පහළ වෙනවා ලෝකේ. පැහැදිලිද? කල්ප ලක්ෂයෙන් පහත් වුණොත්. හැබැයි අවුරුදු 100ට වඩා පරමායුෂය වැඩි වුණොත් ඒ අතරේ ලෝකේ බුදුවරු පහළ වෙනවා.
තේරුණායි? කල්පලක්ෂයට වැඩි වුණොත් බුදුරු පහළ වෙන්නේ නැහැ. අවුරුදු 100ට වඩා අඩු වුණොත් අය බුදුරු පහළ වෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. ඔහොම පිරිහිලා එන ගමනේ අවුරුදු 80000ක් වෙනකොට පදුමුත්තර බුදු පියාණන් වහන්සේ පහළ වුණා කියලා කතා කරා. තේරුණාද? අවුරුදු 20000ක් වෙනකොට කාශ්‍යප බුදු පියාණන් වහන්සේ පහළ වුණා කියලා කතා කරා අපි. ඒ කාලවකවානු වල මේ මගුල් සක්වල තුල විශ්ව විනිවිද දකින විද්‍යාඥයෝ හෙවත් ලෞතුරු තථාගත බුදු පියාණන් වහන්සේලා පහළ වෙනවා. ඒ කාලෙට ඇදී පවතින වාසනාවන්ත සත්‍යෝ ඒ පාඩම ගලපගෙන මේ චක්‍රය නිස්සාරයි බව තේරුම් ගන්නවා. උඩයට ගියා හිස් ගමන, බොල් ගමන, හරයක් ඇති ගමන නෙවෙයි, මහා කාලකන්ණි ගමනක්. මේක මම නතර කරනවා කියලා දැකගෙන දැනගෙන හිත සකස් කරලා නිවිලා යනවා. දැන් මම විනාඩි 5 අරගෙන නිවෙන්නේ කොහොමද කියලා කතා කරනවා. හරි? තව චුට්ටක් නැගිටලා ඉඳගමුද? ඔව්, ලේ ධාතු එහෙම චුට්ටක් එහා මෙහා වෙන්නත් එක නැගිටිමු. මහන්සිද? මේක ඉවරක් කරමු. ඉන්පස්සේ ඔයාලට තනියෙන් ඉන්න වෙලාවට කල්පනා කරන්න පුළුවන් මේ රෝන් දෙක අහනවද තව දුරටත් මං? තේරුණාද? රවුම් ගගහ අන්ධ වෙනවට කියනවා රෝන්දේ කියලා. පැහැදිලිද? සසර කියන්නේම රෝන්දයක්. තේරෙන්නේ නැති හින්දා යනවා. තේරුණාද? යන්න. සිහියෙන් යන්න. එතකොට ඔබට තේරෙයි. ඉඩකඩම් තියෙනවා, යාන වාහන තියෙනවා, කම්පැනි තියෙනවා, සම්පත් ඔක්කොම තියෙනවා. ඒ වුණාට හිස් බවක් තියෙනවා මොකද්ද? තේරුණොත් මතක තියාගන්න. එදිනදා කුලී කර කර දවස ගානේ බඩ වියත රැක ගන්න දඟලනේ උන්ට වඩා ඔබ බෙහෙවින්ම වාසනාවන්තයි. ඔබට බවුන් වඩන්න, හිත ජය ගන්න, නිවන් දකින්න පහසු විහරණයන් ඔක්කොම තියෙනවා. තේරුණාද? මේ විද්‍යාව පාඩම හරියට ගලපගත්තොත් ඔක්කොම අතහැරලා කැලේ යන්න ඕන කියලා එකක් නැහැ නිවන් දකින්න. ඉන්න තැන් වලයි කරන්න තියෙන්නේ වැඩේ. පැහැදිලි? හරි. වාඩි වෙමු තව විනාඩි 5කට. මගේ විනාඩි 5 රබර් වගේනේ. අන්තිම ටික කියලා ඉවර කරනවා. පිරිහිලා පාතට වැටුණා. දැන් මෙතන ඉන්නවා. හරිද? අතරක් නැතුව ඉපදුනා මැරුණා. ඒ කාලවල වලට හැටියට ආයුෂය, වර්ණය, සැපේ, බලය, කය ඔක්කොම පිහිටවුවා. පැහැදිලිද? පැකේජ් එක ඔන් කරගත්තු පැකේජ් එකට හරියන්න මස් වැදැල්ල පිහිටවුවා. ඒක භුක්ති විඳ ගියා. තේරුණාද? හැමෝටම ඉතින් මෙතනට එනකන් ආවා. දැන් මම අර කතාවට ආයි යනවා. බලන්න උදේ නැගිට්ටා. ඇහැ අරගත්තා, කන අරගත්තා, නහය අරගත්තා, දිව අරගත්තා, ශරීරය අරගත්තා. ඇහැ අරගත්තා ප්‍රියමනාප දේවල්, කන අරගත්තා ප්‍රියමනාප දේවල්, දිව අරගත්තා ප්‍රියමනාප දේවල් හම්බෙන්න. භුක්ති විඳින්න. ප්‍රියමනාප දේවල් හම්බෙන්න තව චුට්ටක් කියලා කෑදරකමෙන් බැඳුනා. හිත පිරිසිදු වුණාද, කිලිටි වුණාද? ඇන්නේ කිලිටි වුණා. හරිනේ? අපි කැමති ප්‍රියමනාප දේවල් වලටම. හැබැයි සමහරක් වෙලාවට අපි අමනාප දේවල් ගලාගෙන එනවා. තේරුණාද? ඇහැට වැටෙන රූප හැම වෙලාවකම ලස්සන ඒවාම හම්බෙන්නේ නෑ, කැත ඒවා හම්බෙනවා. අපි අමදුර කැත ඒවා. පැහැදිලි? කනට අමිහිරි ශබ්ද, අකමැති ශබ්ද. තේරුණාද? ප්‍රියමනාප හරිය හම්බෙනවා නම් ඇලෙනවා. අපි අමනාප හරියක් හම්බුණොත් ගැටෙනවා. ආන්ගේ ගැටෙනවට කියනවා දේශය. මොකද්ද? ඇහෙන්නේ? ප්‍රියමනාප බවට ඇලෙනවා. ඒකට කියනවා රාගය. අපි අමනාප හරියක් හම්බුනොත් ගැටෙනවා. ඒකට කියනවා ද්වේෂය. පැහැදිලිද? මහත්තුරු ජීවිතේ දැකලා තියනවද? මලගෙවල් වල, මගුල් ගෙවල් වල ගිහපුවම අන්තිම අරක්කු බෝතලේ කියලා හිතාගෙන බොනේව්. දැකලා තියනවද? අන්තිම බත්පත කියලා හිතාගෙන කනේව්. දැකලා තියනවද? උන්ගේ ඇතුලේ ඉන්නේ මිනිස්සුද එහෙම නැත්නම් මලයක්, පෙරේත?
ඒ වගේද? ඇහෙන්නේ? හයියෙන් කෑ ගහලා උත්තර දෙමු. ඇයි කණයි පිනවන්න කියලා 80ට යන හැම මොහොතකම 80 කියන්නේ ඇලීම දිගේ යන හැම මොහොතකම ගැටීම දිගේ යන හැම මොහොතකම ඔබේ මනුස්ස වොලියුම් එක සංඛ්‍යාතය වෙනස් වෙනවා. පැහැදිලිද? ගෙදර එකක් තියනවද? රේඩියෝ එකේ මොකක්ද අහන channel එක? උදාහරණයක්. net fm අහනවා. net fm කීයද තියෙන්නේ? අපි මන් දන්නේ. අපි කියමුකෝ 101.4 කියලා. තේරුණායි? ඒකේ තියෙනකන් එන්නේ net fm එකේ විකාශනය කරන වැඩසටහන් විතරයි. බැරි වෙලාවත් ඔය සංඛ්‍යාත පරාසිට කරකුණු. දෙමළ channel උත් එයි නේද? නැද්ද? ආන්ගේ සංඛ්‍යාත පරාසය කරගෙනවා වගේ. ඇහැට රූපයක් හම්බුණා විතරයි, කනට ශබ්දයක් හම්බුණා විතරයි, දිවට රසයක් හම්බුණා විතරයි. ප්‍රියමනාපයි කියලා ඇලෙන්ට යනකොට සංඛ්‍යාත පරාසය වෙනස් වෙනවා. අපි අමනාපයි කියලා ගැටෙන්ට යනකොට සංඛ්‍යාත පරාසය වෙනස් වෙනවා. තේරුණාද? දැන් ටියුන් කරලා තියෙන්නේ මනුස්ස ස්වභාවයට නේද? අර දෙක දිගේ යන්නේ කොයි පැත්තටද? ගියේ යන රටාවට අනුව භවය වෙනස් වෙනවා. කොහොමද? බල්ලෙක් වගේ වෙනවා. හරකෙක් වගේ වෙනවා. පෙරේතෙක් වගේ වෙනවා. කුම්බාණ්ඩෙක් වගේ වෙනවා. බහිරවෙක් වගේ වෙනවා. යකෙක් වගේ වෙනවා. සර්පෙක් වගේ වෙනවා. තිරිසනෙක් වගේ වෙනවා. නැද්ද? ඔබට මොන ඩිග්‍රිය තිබ්බත් වැඩක් නැහැ. ඇහැට කනට අහුවෙලා ඔබ ඔය ඇතුළ ගිනි ගන්න රටාව දැකලා නැත්තම්. ඒක හම්බෙන්නේ සිහිය වඩපු එකාට. ඒකට යන පාරට කියනවා සතර සතිපට්ඨානය. පැහැදිලිද? ඒ ඩිග්‍රී එක මේ මහ පොළොවේ වෙන මොනවගෙන්වත් ගන්න බෑ. මතක තියාගන්න. ඒක හම්බුනොත් නිවුණා. පෙරලෙනකොට පෙරලෙනවා කියලා පෙරලෙනවා කියලා තේරෙනවා නම් ඔබට තේරෙන්නේ කොහොමද? පෙරලිලා ඉවරනහම ගිනි අරගෙන පිච්චිලා බැනලා කෑ ගහලා නේද? ක්ලාන්ත වෙලා ඉවරන පස්සේ ඇයි මට තරහා ගියේ? නේද? එතකොට බලු බවට, හරක් බවට, පෙරේත බවට, කුම්බාණ්ඩ බවට ගිහිල්ලා ඉවරද නැද්ද? වෙනසිලා. ලේ පිච්චිලාද නැද්ද? පිච්චිලා. ආයුෂ වර්ණ සැපේ බලය පිරිහිලාද නැද්ද? පිරිහිලා. හරි නේද? එහෙනම් මෙලොව පරාදයිද නැද්ද? ධර්මයේ දන්නේ නැති එකා මෙලොව පරාදයි. සිහිය නැති එකා මෙලොව පරාදයි. තේරුණයි? එහෙනම් බුද්ධ ශාසනය එහෙම පරදිනේ උන් ඉන්න බෑ. උන් බුද්ධ ශාසනයට අයිති නෑ. තරහ වෙන්න එපා කිව්වට. තේරුණාද? බුද්ධ ශාසනයේ අයිති අය, බුද්ධ ශාසනය ඇසුරු කරන අය මේ ටික ගලපගත්තු ඇත්තෝ, හිත හදාගත්තු ඇත්තෝ, සිහිය වඩන ඇත්තෝ, පෙරලෙන ලෝකයක් එක්ක නොපෙරළී ඉන්න ඇත්තෝ. හරිද? හරි. එහෙනම් ප්‍රියමනාප බවට ඇලීම කුසලයක්ද අකුසලයක්ද? අපි අමනාපයි කියලා ගැටීම කුසලයක්ද අකුසලයක්ද? උදේ ඉඳලා රෑ වෙනකන් ඇයි කනයි නහයයි දිවයි ශරීරයයි මාරුවෙන් මාරුවට ඔබ කෙරුවේ මොකද්ද? කොච්චර ඔබ අකුසල් කෙරුවද කියනවා නම් හවස් වෙනකොට ඔබ ක්ලාන්ත වේගෙන යනවා. නින්ද. තේරුණාද? මොකද්ද නින්ද කියන්නේ? තව දුරටත් ඇහැට රූප අරගෙන ඇලෙන්නවත් ගැටෙන්නවත් මේ මස් ඇදලට පණ නැති බව. තව දුරටත් කනට ශබ්ද අරගෙන ඇලෙන්නවත් ගැටෙන්නවත් පණ නැති. ඒ කියන්නේ ක්ලාන්ත බව. ඒ කියන්නේ උදේ ඉඳලා මේ වෙනකන් කරලා තියෙන්නේ එතකොට මොකද්ද? ගිනි තියාගෙනද ගිනි නිවාගෙනද? තේරෙනවද මං කියන එක? පැහැදිලිද? දෙවියෝ ඇවිල්ලා මේක නිවලා දෙන්නේ නැහැ. ජනාධිපති කොච්චර මාරු වුණත් මේක නිවලා දෙන්නේ නෑ. අම්මා තාත්තා යහපත් වුණා කියලා මේක නිවලා දෙන්නේ නෑ. ගින්න මම්මයි අවුලවන්නේ. දවසක නිවා ගන්න වෙන්නේ මටමයි. බාගෙට ක්ලාන්ත වෙනකොට ඔබ AC කාමරයක් හොයනවා. ෆෑන් එකක් හොයනවා. මෙට්ටයක් හොයනවා. බාගෙට ක්ලාන්ත වෙනකොට. නේද? හොඳටම ක්ලාන්ත වුණාම මෙට්ට ඕනෙත් නෑ, ෆෑන් ඕනෙත් නෑ, AC ඕනෙත් තැන දපල වැටෙනවා. නෙවෙයිද මහත්තයා? කැළතිච්ච ලිඳක් බාල්දි දාන්න නැත්තම්, සත්තු පීනන්න නැත්තම්, වියදඬු ගල් අතාරින්න නැත්තම්
මඩ ටික යටට බා වෙලා ටිකක් වතුර පිරිසිදු වෙනවා වගේ නිින්ද ඇතුලේ ඇහැයි කනයි වැඩ කරන්නේ නැති හින්දා ඔය මස් ඇදල්ල ටිකක් ප්‍රകൃතියටපත් වෙනවා. හරි නේද? ආයි හෙට උදේ පාන්දර වෙනකොට අටව ගන්නවා මේ ටික. ආයි රූපයි ශබ්දයි ගන්ධයි රසයි කියලා අල්ලා ආයි ගිනි තියා ගන්නවා. නෙමෙයිද? එහෙනම් නිවා ගන්න වෙන්නේ මැරිලා ගිහිල්ලා එහා පැත්තේද? ඈ? මේක නිවේවා කියලා ප්‍රාර්ථනා කරුවට ලැබෙයිද? මතක තියාගන්න විද්‍යාව භාවිතයෙන් ප්‍රයෝජන ගන්නව වෙනුවට අද අන්ධකාර ඇදහිල්ලක් ඔබත් මමත් මත පටවලා මේක සහසුද්දෙන්ම බුද්ධ ශාසනය නෙමෙයි. තේරුණයි? අපි යහමින් රාගය වපුරව පුරා, යහමින් ද්වේෂය වපුරව පුරා, යහමින් මෝහය වපුරව පුරා නිවන් ලැබේවා කියලා යදේදා යනවා. යදුම් පැතුම් පලක් නැත. ප්‍රතිපදාවෙන් පලක් ඇත. එහෙනම් තථාගතයන් වහන්සේ බහැර පහළ වෙලා තියෙන්නේ මොකක් ගැන කියලා දෙන්නද? මේ මොහොතේ මේ ඇහැට කනට මේ ධර්මයේ වාත්තු කරගන්න වෙනවා. එළඹි සිහියෙන් වාත්තු කරගන්න වෙනවා. මේ මොහොතේ නොඇලෙන්න, මේ මොහොතේ නොගැටෙන්න හදපු හිතක් ඕන වෙනවා එහෙනම් අපිට. තේරුණාද? එහෙනම් කාලය අපතේ යවන්න එපා. තේරුණාද? දැනටත් අපි ගොඩාක් කාලේ අපතේ යවලද නැද්ද? අපතේ යවලා. හරි මහත්තුරුනි බණ ඉවර කරමු. එහෙනම් ඇලීම වැඩි වෙන තරමට ගැටීම වැඩි වෙන තරමට ඔබේ මනස පෙරලෙනවද නැද්ද? පෙරලෙන්න නේද එහෙනම් බලු බව, හරක් බව, പ്രേත බව හැදෙන්නේ? එහෙනම් මම අන්තිම විනාඩි දෙක බණ කියනවා. මම පැවිදි වුණේ අවුරුදු 29. තේරුණාද? මම මේ පැවිදි වෙන්න ආවේ පැවිදි වෙන්න ආපු ගමනක් නෙමෙයි මහත්තයෝ. සිගරට් බීලා වෙලාවට සිගරට් එක දුන්නේ නැත්නම් අත වෙවුලනවා. මම මගේ මේ ඇබ්බැහි පුරුද්දට උත්තර හෙව්වා. තේරුණයි? මම ඔබට මේ කියලා දෙන්නේ ගන්න පුළුවන් නම් ලොකුම පාඩම. මම ඉස්සරෝම සිගරට් එක බිව්වේ ඉස්කෝලේ යන කාලේ මගේ වයසට හරියන කොල්ලොත් එක්ක වෙන කාටවත් පේන්නේ නැති වෙන්න හොර රහසේ කොහේ හරි අගුපිලකට රිංගලා. අපි සියලු පව් කරන්නේ හොර රහසේ. නැද්ද? කරන පින්කම් අනබෙර ගහලා කරනවා. රට්ටුන්ට පේන්න කරනවා. ලෝකයට දැනෙන්න කරනවා. හැබැයි කරන පව්කම් එක ඇඳ දෙකට බෙදාගෙන ජීවිතේම නිදාගන්න, එකට නිදාගන්න ගෑනිට මිනිහටවත් නොකිය පව්කම් ටික හොර රහසේම කරනවා. නෙමෙයිද? හිතෙන් අහලා බලන්න. රට්ටුන්ට පේන්න කරපු පින්කම්ද වැඩි ඇත්තේ? හොර රහසේ කරපු පව්කම්ද වැඩි ඇත්තේ? හිතලා බලන්න චුට්ටක් පැත්තකට වෙලා. තේරුණාද? බීච් එකට යන්න ඔය වගේ දේවල් කල්පනා කරන්න. ක්ලබ් එකට යන්න චුට්ටක් නිදහසේ ඉඳලා ඒ වගේ දේවල් කල්පනා කරන්න. එතනටත් ගිහිල්ලා පිනවනවා වෙනුවට තේරුණයි? නිදහස් පරිසරයකට යන්න විනෝද වෙන්න ඒ වගේ චුට්ටක් කල්පනා මම මගේ ඇතුළ බලන්න. පැහැදිලි? මහත්තුරුනි හොර රහසේ බීපු සිගරට් එකේ ආස්වාදේ ඉස්සරෝම දැනුන්නේ නැහැ මට. පළවෙනි වතාව බොනකොට අප්පිරියයි. තේරුණාද? දෙවෙනි වතාවත් අප්පිරියයි. බැන්න මට මතකයි මන් දුන්නේ උන්ට. හැබැයි වරක් දෙකක් තුනක් දෙනකොට මේ මස්සදැල් ඇබ්බැහි වුණානේ ඒකට. තව සැරයක් ලැබෙනවනම් කියන ගතියකට ගියානේ. තේරුණායි? ඇබ්බැහි වුණා. විඥාණය පෙරළුණා ඒකට. කුඩු ගහන එකට කුඩු නැතුව බෑ. අරක්කු බොන එකට අරක්කු නැතුව බෑ. කාමීත්‍යාචාරය දෙන එකට කාමීත්‍යාචාරය නොයදී බෑ. ප්‍රාණඝාතය දෙන එකට ප්‍රාණඝාතය නොයදී බෑ. තරහ යන එකට හොස්සාගින් මැස්ස යන්න බෑ. හරිද? ඔක්කොම මොනවද? උපත්යෙන් අරන් ආව නෙමෙයි ඇබ්බැහි වෙච්චා. පැහැදිලි? ඇබ්බැහි වෙන්න පව්කම් පිටාර යනවා. ඉස්සරෝම වැඩි හිටියෙක් දැක්කොත් බයයි. සිගරට් එක බොනකොට. හැබැයි අර ආස්වාදයේ ටික හිත ඇතුලේ පළපදියම් වෙනකොට පිට වැඩි හිටියෝ දැනගත්තට කමන්නේ අපේ උන් දැනගත්තොත් තමයි අවුල. තේරුණාද? තවත් ටිකක් ආස්වාදයේ වැඩි වෙන්න
අම්මා තාත්තා දකින්න නැත්තම් කමන්නේ අනිත් උන් දැක්කත් කමන්නේ. හැබැයි වෙලා ආවරෙනකොට තැනක් නොතැනක්ම හරි නේද මහත්තුරු? ඔබේ හිතේ තියෙන සියලු පාප ධර්ම ඒවා හැබැයි වෙච්ච තරමට පිට අරගලනවා. හරි නේද? එහෙනම් යන්. ඔය ඔක්කොම අරගෙන අපි යනවා මරණ මංචකයට. කොහෙටද? ඇහෙන්නේ. මරණ මංචකයේදී ඇහැයි කනයි නහයයි දිවයි ශරීරයයි ක්‍රමානුකූලව අක්‍රිය වෙනවා. අන්තිමටම අක්‍රිය වෙන්නේ මන. මොනවද මනේ තියෙන්නේ? වැඩියෙන් ඇලුණු හරිය නිදානයි, වැඩියෙන් ගැටුණු හරිය නිදානයි. ඇලුනේ නැත්තම් මනසේ නෑ, ගැටුනේ නැත්තම් මනසේ නෑ. පිළිගන්නවද? පරිශ්‍රණය කරන්න. තේරෙනවද? එහෙනම් ඇලුනා වැඩි වුණා කියන්නේ පෙරේත ගතියට, කුම්බාණ්ඩ ගතියට, බහිරව ගතියට හරියන ටිකක් ඇති මනසේ. ගැටුණා වැඩි කියන්නේ යක්ක ගතියට, සර්ප ගතියට, තිරිසන් ගතියට හරියන ටිකක් ඇති මනසේ. ඇලීමයි ගැටීමයි අඩු වුණා නම් දේව ගතියට, බ්‍රහ්ම ගතියට හරියන ටිකක් ඇති මනසේ. හරිද? පැහැදිලිද කියන එක? මැරෙන මොහොතට අලු යට තිබුණු ගින්දරකට හුලම් පාරක් ගැහුවා වගේ ඇතුලේ තියෙන ඔක්කොම ඇවිස්සෙන්න ගන්නවා. ඇවිස්සෙනකොට ටීවී එකක ලොතරැයි දිනුම් අදිනකොට බෝල උඩ යනවා වගේ ඔබේ ඇබ්බැහි වෙච්ච පුරුදු වලට හරියන සිතුවිලි ටික උඩ එනවා. ගති නිමිති ටිකත් එක්ක. පැහැදිලිද? ඇහැ කන පිනවන්න ජීවිතේම බලුකම් කරපු එකාට මැරෙන මොහොතේ මොකක් උඩේයිද? වෙන මොනවත් වෙන්නේ නැහැ, බලුකම්මයි උඩ එන්නේ. තේරුණාද? ඇයි? ඇබ්බැහි වෙච්ච දවසට බලුකම් කරපු එක පන්සල් ගියත් බලුකම් කරනවා. ඇබ්බැහි වෙච්ච දවසට හොරකම් කරපු එක කම්පැනියට ආවත් හොරකම් කරනවා, පන්සලට ගියත් හොරකම් කරනවා. නේද? එහෙනම් මරණ මංචකේ උපාදාන කරගත්තු එක අතහැර ගන්න බැරි වෙනවා. තේරුණාද? ඇයි කණයි අක්‍රිය වේගෙන යනකොට මනස එන්ටෙන්ට තීව්‍ර වෙනවා. චිත්ත රූප එන්ටෙන්ට බලවත් වෙනවා. ටීවී එකේ ලොතරැයි දුනුම් අදිනකොට වගේ බෝල උඩ යනවා වගේ සිතුවිලි ක්‍රියාදාමයන් උඩ යනවා. ඒ සිතුවිලි බැඳිලා තියෙන බවකට. තේරුණාද? මොන බවටද? මනුස්ස බව, දේව බව, പ്രേත බව, කුම්බාණ්ඩ බව, බහිරු බව අනන්තයි ඈ. පැහැදිලිද? බවක් නැතුව සිතුවිලි පවතින්නේ නැහැ. ගතියක් නැතුව සිතුවිලි පවතින්නේ නැහැ. තේරුණාද? එහෙනම් මැරෙන මොහොතට අර ලොතරැයි කැරකිලා බෝල කැරකිලා ටොක් ගාල එකක් උඩ එනවා වගේ එක අවස්ථාවක් එදෙනවා. ඔබේ මේ ෆෝන් එකේ කැමරාවෙන් ෆොටෝ එකක් ගත්තොත් මේ ඔක්කොම වදින්න කොච්චර වෙලාවක්ද යන්නේ? එක ෂණයට වදිනව නේද ඔක්කොම? අන්න අර මරණාසන්න මොහොතේ අල්ල ඉන්න සිතුවිලි පොදිය එක පාටම ගෑවිලා හිර වෙනවා. ඒකට හරියන්න සිතුවිල්ලක් අහුවෙලා, ඒකට හරියන්න ගතියක් අහුවෙලා, ඒකට හරියන්න බවක් අහුවෙලා. අහුවෙච්ච ගතියට හරියන්න එහා පැත්තේ ගිහිල්ලා ආයි උප්පත්තියට වැටෙනවා. පැහැදිලිද? බලු බව අල්ලගත්තා නම් මොකෙක් වෙලාද? බල්ලෙක් වෙලා. හරක් බව අල්ලගත්තා නම් හරකෙක් වෙලා. පෙරේත බව අල්ලගත්තා නම් පෙරේතෙක් වෙලා. කුම්බාණ්ඩ බව අල්ලගත්තා නම් දේව බව අල්ලගත්තොත් දෙවියෙක් වෙලා. බ්‍රහ්ම බව අල්ලගත්තොත් බ්‍රහ්මෙක් වෙලා. හරිද? එහෙනම් ඔන්න කාලයකට යට පෝෂණය වෙනවා, කාලයකට උඩ පෝෂණය වෙනවා, උඩ යට මාරු කර කර අපි රෝන්දේ ගහනවා. දැන් තේරෙනවද යන රටාව? ආපු රටාව? පැහැදිලිද? දැන් එහෙනම් ඔන්න තථාගතයන් වහන්සේ කියලා දෙනවා මෙන්න මෙහෙම. මරණ මොහොතට ඒ මොහොතට හිතලා කරන්න බෑ. මේ මොහොත ඇලෙන බව දෙක දෙක අතාරිනවා, ගැටෙන බව දෙක දෙක අතාරිනවා, සිහිය උපද්ද අතාරිනවා. ලෝකයේ අනිච්චයි බව දෙක දෙක අතාරිනවා. ලෝකයේ දුකයි බව දෙක දෙක අතාරිනවා. ලෝකයේ අනාතයි බව දෙක දෙක අතාරිනවා. මොනවද අතාරින්නේ? සිතුවිලි ටික අතාරිනවා. තේරුණාද? ඇයි? මේක හදන්න ඕන කියලා හිතනකොට ඒ සිතුවිල්ල ඔබ අල්ලගත්තේ නැත්තම් මේක නෑ නේද? නැද්ද?
එහෙනම් මනසට ආස්වාදය ගෙනත් දෙන්න කියලා එන සිතුවිල්ල ඒ මොහොතේ ඔබට අතාරින්න 100ක් නුවණක් තිබ්බොත් භවයක් තැනෙන්නේ නෑ නේද? තවත් පැත්තකින් කියනවා නම් ඇලෙන්නේ නැත්තම් ගැටෙන්නේ නැත්තම් මනසේ තැම්පත් වෙන්නේ නෑ. පැහැදිලිද? මෙන්න මෙහෙම පුද්ගලයෙක් ඉන්නවා. සිහියම විරියම වඩ වඩා හදා ගිහිල්ලා මරණ මංචකයට යනකොට ඇහැ අතෑරෙනවා. කන අතෑරෙනවා. නහය අතෑරෙනවා. දිව අතෑරෙනවා. ශරීරය අතෑරෙනවා. මන බලවත් වෙනවා. හැබැයි අල්ලගත්තු කිසි දෙයක් නෑ. යා හොඳාකාරවම දන්නවා එන යන සිතුවිලි. ගොඩ නැගෙන බින්දන සිතුවිලි. මුහුදු රළ කිව්වට වතුර ඇවිල්ලා හැප්පිලා යනවා මිසක් මුහුදු රළක් නෑ වගේ. කම්පනය ඇති කරන සිතුවිලි. හරයක් නැති සිතුවිලි. උපාදාන කරගත්තු සිතුවිලි. දැකලා නුවණින් අතෑරලා ගිහිල්ලා නම් ඇහැයි කනයි නහයයි අතෑරිලා යන වෙලාවට අන්තිම මොහොත වෙනකොට මනසේ අල්ලගන්න දෙයක් නෑ. පැහැදිලිද? මේ පැත්තේ මරණ මංචකේ ඉඳලා මනසේ අල්ලගන්න දෙයක් නැත්නම් එහා පැත්තේ ගිහිල්ලා අම්මා කෙනෙක්ගේ කුසක ඉපදෙන්න තැනකුත් නෑ. ඒකට කියනවා භව නිරෝධය කියලා. නිවන කියලා. සසර ගමන කෙලවර කියලා. පැහැදිලිද? නැගිටිමු. සාදුනාදයක් පවත්වමු. නැවත වතාවක්. හොඳයි වාඩි වෙමු. එහෙනම් මිනිස්සුන්ට නිවන් දකින්න වෙන්නේ මැරිලා ගිහිල්ලා එහා පැත්තේද මැරෙන්නේ ඉස්සෙල්ලාද? ඇහෙන්නේ? ඉස්සෙල්ලා. එහෙනම් මම බණ කියලා ඉවරයි. තේරුණායි? මේ බුද්ධෝත්පාද කාලේද අබුද්ධෝත්පාද කාලේද? එහි අරුත කවුරු කැමති වුණත් නැතත් සෝතාපට්ඨාදී මගඵල නැනනුවන ලැබපු උත්තමයෝ ඉන්න කාලේ ලෝකේ. ඒ අවසාන කෙනා නැති වුණොත් එහෙම එදාට කියනවා අබුද්ධෝත්පාද කාලය කියලා. ආයෙ කතා කරලා වැඩක් නෑ. මේ රෝන්දේ තව ගහන්න වෙනවා. පැහැදිලිද? එහෙනම් මේ බුද්ධෝත්පාද කාලය. ඒ කියන්නේ මේ කල්යාණ මිත්‍රයෝ ඉන්න කාලය. ඔබ හොඳට තේරුම් ගන්න. වර එක ඔබ මනුස්ස වෙලා ඉපදුනා. හැබැයි ලෝකේ බුදුන් ඉඳියේ නෑ. වර එක ඇහැ කන මනාකොට තිබුණා. හැබැයි ධර්මයේ ලෝකේ තිබුණේ නෑ. වර එක ධර්මයේ ලෝකේ තිබුණා. බුදුන් ලෝකේ ඉඳියා. ඔබේ ඇහැ කන අංග විකලයි. වර එක බුදුන් ලෝකේ ඉඳියා. ධර්මයේ ලෝකේ තිබුණා. ඔබ ඈත ප්‍රාන්තයක ඉපදිලා අම්මා තාත්තා මිච්ඡා දිට්ඨිකයි හින්දා බුද්ධ කියන වචනයටත් වෛර කරා. එකක් හරියනකොට අනිත් එක නෑ. එකක් හරියනකොට තව එකක් නෑ. මේ කොයි වගේ කාලයක්ද? තේරුම් ගන්න. තේරුණාද? ඔබ මතුමත්තේ නිවන් දකින්න නම් දඟලන්නේ. ප්‍රාර්ථනාවකින් නිවන් දකින්න නම් දඟලන්නේ. මම මේ කියන උදාහරණය නිදහස් මනසකින් චුට්ටක් හිතලා බලන්න. මේ මහ පොළොවේ එක වැලි කැටයක් අරගෙන පාට කරලා මේ මහ පොළොවට දාලා මහ පොළොවේ තියෙන වැලි කැට ආයි හොලවලා කවලම් කරලා දැම්මොත් මුළු මහ පොළොවම ඔබට පාට කරපු වැලි කැටේ ආපහු වතාවක් හම්බෙනවා කියන එක සිද්ධ වෙයිද? මන් දන්නේ. මේ ලැබිච්ච මනුස්ස උප්පත්තිය ඊට වඩා දුර්ලභයි කියලා තේරුම් ගන්න. තේරුණයි? සජීවීව බුද්ධ දර්ශනය ලෝකේ තියෙන කාලෙක හාත්පස වෙලාගත්තු ගිනි දැල්ම පේන්න තියෙන කාලෙක තව කොච්චර ගියත් අනාගතයට මෘග සංඥාව නිසා මෘග සංවර්ෂාව නිසා පීඩා විඳින්නම තියෙනවා කියලා දැනෙන සවිඥානික බවක මෙතන ඔබ නිවෙන්න වීර්ය නොකරනවා නම් අහෝ දෙව්දත් නොදිටි මොක්පුර. පැහැදිලිද? එහෙනම් ඉවර කරමු අපි. සුදත් නිශ්ශංක මහත්තයා යම් තැනක වැටුණා නම්
මන් දන්නේ නැහැ කොතනින් ගොඩ එනවද කියලා. කලම් භාගයක් හරි මේ ධර්මය හවුහරණ කරගත්තා නම් එතුමට ඒ කුසලයේ විතරයි අස්වැසිල්ල. පැහැදිලිද? ඒ කුසල් පූර්ණ භවයකට ගිහින් ඉදියොත් අපි දෙන මේ කුසලුත් එයාගේ account එකට යට හදිස්සියක් වෙලාවට සල්ලි දානවා වගේ. ප්‍රයෝජනයක් අරගෙන යට නැගී හිටින්න පුළුවන්. පුතේ account එක නැත්තම් කොහෙටද සල්ලි දාන්නේ? ඒක ඉන්නකම් මෙහෙ මොනවත් කරගත්තේ නැත්තම් අපි මේ කරගත්තු දේවලුත් එයාට දෙන්න වෙන්නේ. අපි දන්නේ එයාගේ ඉරණම එයා හදාගෙන. හින්දා බුදුහාමුදුරුවෝ කියන අත්ත දීපා විහෙරත අඤ්ඤ සරණන අනඤ්ඤ සරණ. තමාට තමා දීපයක් කරගෙන වාසය කරන්න. අනුන්ගේ හවුහරණක් බලාපොරොත්තු නොවි. පැහැදිලිද? මම බණ කිව්ව ඇති. මම ඔබට කියන්නේ මුළු විශ්වෙම තනුවේ ඔබේ සිතුවිල්ල. ඒ සිතුවිල්ල හරියට හැඩගස්සවුවොත් මෙලෝ දිනන්න පුළුවන්, පරලෝ දිනන්න පුළුවන්, සසර දිනන්න පුළුවන්. ඒ සිතුවිල්ල වරද්ද ගත්තොත් ඔබ මෙලොවත් වෙනසෙනවා, පරලොවත් වෙනසෙනවා, සසරත් වෙනසෙනවා. පැහැදිලිද? කාගේ හරි සිතුවිල්ලක බලයට නේද මේ බිල්ඩින් එක හැදුනේ? එහෙනම් ඒ සිතුවිල්ල එන්න පෙර ආතුව මේ වැලි කොහේ තියෙන්නේ නැතිද? මහවැලි ගඟේ? සල්ලි? අනන්ත බැංකුවල? නේද? සිමෙන්ති? ආගියතක් නැහනේ. එහෙනම් මේ ඔක්කොම ඇදිලා ආවේ මොකේ බලයටද? සිතුවිල්ල බලයට නේද? සිතුවිල්ල ප්‍රබල වුණොත් එහෙනම් යමක් තැනෙනවා කියලා තේරෙනවද? ඒ හින්දා අපි උදේහවා බුද්ධ පූජාව තියලා කියනවා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය කියලා. මම මේ කරපු පින්කමේ බලෙන් බාලයෝ නම් ආශ්‍රය කරන්න නොලැබේවා. කල්යාණ මිත්‍ර සම්පත්‍ය අප්‍රමාදී වේවා. මේ ශාසනය හවරෙන්ට මත්තෙන් මේ ෂණයේ ගිලිහෙන්ට මත්තෙන් මට තථාගතයන් වහන්සේ කියන මේ උතුම් නිවන ලැබේවා. පැහැදිලිද? සිතුවිල්ල ප්‍රබල වුණොත් මොනව වෙයිද? ඔබතුමාලා දැකලා තියනවද රෑම් පිටින් දුවන මුව ASCII ඌරෝ යනවා? නෑ නේද? රෑම් පිටින් ඉගිලෙන කුරුල්ලෝ මයිනෝ ASCII කපුටෝ යනවා? එහෙම නෑ නේද? එහෙනම් මතක තියාගන්න ඔබේ සිතුවිල්ල ප්‍රබල වුණොත් හෙට ඉඳලා ඔබ වටේ ව්‍යාපාරිකයෝ කියලා, ඔබ වටේ සේවකයෝ කියලා, ඔබ වටේ සේවියෝ කියලා, ඔබ වටේ වැඩිහිටියෝ කියලා එකතු වෙන්නේ. කාන්දම් බලවත් වුණොත් යකඩ ඇදී පවතිනවා මහත්තයා. තේරුණාද? සිත පිරිසිදු වුණොත් සෝතාපට්ටි ආදී මගඵල නැන නුවණ පූර්ණේ කරපු මේ මහ පොළොවේ ඉන්න කල්යාණ මිත්‍රෝ ඔබ වටේ ඇදී පවතී. පැහැදිලි? ගමනක් තියනවා යන්න. හදා ගන්න වෙන්නේ තමන්ගේ හිත. හරි නේද? අන්තිම උදාහරණය දීලා මම බණ ඉවර කරනවා. මහත්තුරුනි, ලක්ෂ ගාණක් රුවන්වැලිසෑයේ ඉන්නවා කියලා හිතන්න පින්කමකට ගිහිල්ලා. ඔබ අරක්කු බොනවා. ඔබ විට කනවා. පැහැදිලි? ඔබත් ගිහිල්ලා මේ පින්කමට. ඔබ හොඳ බේබද්දෙක් නම් ලක්ෂ ගාණක් එකතු වෙච්ච පුණ්‍ය භූමිය තුල ඔබේ ඇහැ කන භාවිතා වෙන්නේ මොනව හොයන්නද? කාගේද ඇස් දිලිසෙන්නේ? අරක්කු ටිකක් ගන්න තියෙන්නේ කොහෙද? නේද? ඔබ මොහොතකට හිතන්න හක්ක පුරවගෙන ඔබ විටක් කනවා. උඩමළුව උඩ. ලක්ෂ ගාණක් සෙනග මැද. ඔබ හොඳ කොක්කනයක් පුරවගෙන විට කනවා. ඔබට ඉස්සරෝම ලං වෙන යාළුවා කොයි වගේ කෙනෙක්ද? මලේ මටත් ඊට ටිකක් දීහන්කෝ. නේද? විතකාරයෙකුට විතකාරයෙක් ඇදී පවතිනවා. අරක්කුකාරයෙකුට අරක්කුකාරයෙක් ඇදී පවතිනවා. මම ඔබෙන් අහන්නේ විතකාරොන්ට අරක්කුකාරොන්ට රහතන් වහන්සේලා ඇදී පවතිනවා. එහෙනම් ඔබේ මෝඩ සිත් භාවිතා කර කර කොහේ ඉන්න රහතන් වහන්සේලාද කියලා හොය හොයා දඟලන්න එපා. පැහැදිලිද? දෘෂ්ටි බලවත් වෙලා තියෙනකන් රහතන් වහන්සේලා හම්බෙන්නේ නෑ. දෘෂ්ටි ටික විඳගෙන ඇතුළ පිරිසිදු කරගෙන සැබෑ උවමනාව ඇති කරගන්න බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න. රාගයේ ගින්නක්, ද්වේෂයේ ගින්නක්, මෝහයේ ගින්නක්
ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය කියන මේ ගිනි ගන්න සිතුවිලිම ගින්නක් මට නිවෙන්න ඕන කියන තැනකට සිතුවිල්ල හදාගත්තොත් හෙට දවසේ මට වඩා දක්ෂ විදිහට ලස්සනට බණ කියලා දෙන කල්යාණ මිත්‍රයෝ ඔබ ඉස්සරහ හිට ගනී. එදාට ඔබේ සිත කය වචනය ඔබ දන්නෙත් නැතුව නැමිලා ගිහිල්ලා පිරිසුදු වෙලා ගිහිල්ලා අචල බුද්ධ ප්‍රසාදේ, ධම්ම ප්‍රසාදේ, සංඝ ප්‍රසාදේ පිහිටයි. සතර අපා ගති හිතෙන් බිඳිලායි පෙරේත ගතියට, කුම්බාණ්ඩ ගතියට, බහිරව ගතියට, අමනුස්ස ගතියට ඉඩක් නැතුව ඔය හිත ඒ වගේ දොරවල් වැහිලා ගිහිල්ලා පිරිසුදු වෙලා යයි. ඔබ දන්නේම නැතුව ඔබේ හිත පිරිසුදු බවට පත් වෙලා සෝතාපන්නයි කියන තැනකින් නැගී හිටි. හරි නේද? ඒ උදෙසා අපි මේ කර කියාගත්තු මහා පුණ්‍ය සම්භාරය අප්‍රමාදී බව ගොඩනගන්නට ඔබට එකලෙස හේතු ආසනා වේවා කියලා අදිෂ්ඨාන කරලා මම බණ ඉවර කරනවා. චිත්තේන නීයති ලෝකෝ, ලෝකේ තනුවේ සිතයි. චිත්තේන පරිකස්සති, හාත්පසින්ම ලෝකේ නිර්මාණය කෙරුවේ හිතයි. චිත්තස්ස ඒක ධම්මස්ස, එකම එක දහම සිතයි. සබ්බේව වසමං වගු, ලෝකේ මම වසඟ භාවයට පත් කරපු. ඒ බව දැකගෙන සිතත් සිතුවිලිත් සිහිනුවණින් දැකගෙන තනාගෙන සිහිය වීර්යය ඇති කරගෙන කලමනාකරණය කරගෙන මෙලෝ දිනන්න, පරලෝ දිනන්න, සසර දිනන්න ඔබට වාසනාවන්ත පුණ්‍යවන්ත කාලයේ බවට මේ කාලේ පත්වෙත්වා කියලා අදිෂ්ඨාන කරනවා. ඔබ අතිශයින් කාර්ය බහුලයි. කන්න වෙලාවක් නැහැ, බොන්න වෙලාවක් නැහැ, ඉන්න වෙලාවක් නැහැ. වැඩ 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 වැඩ. ස්වභාව ධර්මයේ දුන්නා ඔක්කොටම හරියන පාඩම. දැන් ඔබට වැඩ නැහැ. හොඳ වැඩේ. ඉස්සරහට ඔබට තව වැඩ නැහැ. මං කැමතියි ඒකට. තේරුණාද? මේ වැඩ නැති බව ප්‍රඥාවන්තයන්ට ආධාරකයි. මොනවටද? නොඑළඹුණු සමාධීන්ට, නොලැඹුණු සීලයන්ට, නොලැඹුණු ප්‍රඥාවන්ට එළඹෙන්න කාලයයි මේ. තේරුණයි? රෝන්දේ ගහිල්ල නතර කරන්න කාලයයි. ඒ හින්දා මේ භාග්‍යවන්ත කාලේ ප්‍රඥාවන්තයෝ ඒකාන්ත කොට නිවන සාක්ෂාත් කරනවා. ඔබ සියලු දෙනාමත් ප්‍රඥාවන්තයෝ බවට පත්වෙත්වා කියලා අදිෂ්ඨාන කරනවා. පින්නතුනි, ලෝකේ පාලනය කරන සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, ඔබේ ජීවිත නියස් ගම්බින් මැනවින් ආරක්ෂා කරන සකල විද දිව්‍ය සමූහයා මේ පින් අනුමෝදන් වෙත්වා. ආන්තරාවට පත්වෙච්ච මේ මනුස්ස කැල, සත්ව කැල නිතතින් කිරණ මට්ටමින් ඖෂධ පවා වත්කොට ලෝතුරු තථාගත දහමෙන් නහවා නැවත සිත් සතන් පිරිසුදු කොට දෘෂ්ටි බිඳහර අප්‍රමාදීව කුසල් සිත් වඩවා පරිසර පද්ධතියම පිරිසුදු කොට ඒ උතුම් නිර්මල බුදුදහම නැවත කාලයක්, නැවත වතාවක් চিරාත් කාලයකට මේ මහ පොළොවේ පැලකොට සියල්ලෝ සුඛිත මුග්ධිත කරන්න, සුවපත් කරන්න සියලු දෙවියන්ට අප්‍රමාදීව මේ පුණ්‍ය නිදාන අනුමෝදන් වෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති. මේ උතුම් භූමිය ආරක්ෂා කරන දිවිහිමියෙන් කටයුතු කරපු රාජරාජ මහා මහත්යාදී පින් බලාපොරොත්තු වෙන යමෙක් ඉන්නවනම් ඒ සියලු දෙනාම රට දැය සමය වෙනුවෙන් දීපුදු යමෙක් ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ යමෙක් පින් බලාපොරොත්තුෙන් ඉන්නවනම් මිය පරලෝ ගිහිලා යැත්තු සියලු දෙනාම මේ මහ පොළොව වෙනුවෙන් දහඩිය මහන්සියලේ නිරන්තරයෙන්ම හෙළලා මිය පරලෝ ගිය අතර පින් බලාපොරොත්තු වෙන යමෙක් ඉන්නවනම් ඒ සියලු දෙනාම, ඒ වගේම ඔබ සියලු දෙනාම නමින් ආදරණීය අම්මා වෙච්ච, තාත්තා වෙච්ච, බාප්පා මහප්පා වෙච්ච සකල විද ඥාති බන්දුත්‍රයෙන් මිය පරලෝ ගිහිලා පින් බලාපොරොත්තු වෙන යමෙක් ඉන්නවනම් ඒ සියලු දෙනාම ඒවා සාපිපාසාදීකට නොවෙන්න අනුන අසත්පුරුෂ ආශ්‍රයන් නොලබන්න, සම්පත් පූර්ණේ කරන්න, අප්‍රමාදීව නිවී සැනසී යන්න ඒ සකල විද ඥාති සම්භාරයට මේ කුසල් සිත් එකලෙස අනුමෝදන් වීමෙන් සියල්ලෝ අප්‍රමාදීව නිවී සැනසෙත්වා කියලා අපි අදිෂ්ඨාන කරමු.
ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අස්මින් අරඤ්ඤකෙත්තස්මී අදිවස්සාච දේවතානුමෝදිත්වා ඉමං පුඤ්ඤං බෝධයන්තෝ සිවම් පදං පාකුපාදාය වීටියෙට්ටතෝ එට්ටන්තරේ සත්තකායූපපන්න රූපේ අරූපේ ච සංඤ සංඤින දුක්ඛ පමුච්ඡන්තු සංසුනිබ්බුතින්. එහෙනම් මේ පින්කම වෙනින් සිතුවිල්ලකින් පවා අතහිත කටදෑත් යොමු කරපු වචනෙන් සිතුවිල්ලකින් පවා දායක වුණු සියලු දෙනාටම දුර බැහැර ළඟපාත ඉඳලා කටයුතු කරපු සියලු දෙනාටම සජීවීව මේ එකතු වුණා වගේම මේ ධර්ම ශ්‍රවණය කරන මේ වීඩියෝ එක පරිහරණය කරනවා යම් යම් මෙතනින් එහාට මම හිතන්නේ ඕස්ට්‍රේලියාව එංගලන්තය ඇමරිකාව කැනඩාව වගේ විශාල රටවල් වල විශාල කල්යාණ මිත්‍රෝ පිරිසකට මේක බෙදා හැරෙනවා. බණපදයක් ගානේ ඇත්තෝ ඒ ඇත්තන්ගේ හිත හදනවා. ඒකතු පහදු වෙන සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිර ජීවනයේ අත්පත් වේවා. කායික මානසික සැහැල්ලුව සැනසීම අත්පත් වේවා. මෙන්න මේ පාරිශුද්ධ හිත ඔබේ ප්‍රතිශක්තිකරණය වඩවනවා නියතයි. මේ අම්තාක් කොවිඩ් ආදී කොටගත්තා වූ දිලීර වෛරස් සියලු හතුරු ආන්තරා මනුස්ස අමනුස්ස දෝෂ බිය රෝග බිය අමනුස්ස බිය සියල්ල පහ වෙලා යන්න තියෙන ඒකායන වැක්සින් එකයි මේ ලෞතුරු තථාගත සම්බුද්ධ ශාසනය. ඒ හින්දා සියල්ලෝ අප්‍රමාදීව මේ වැක්සින් එක නිරන්තරයෙන් එන්නත් කරගන්න කටයුතු කරගනිත්වා සිත් සතන් පිරිසුදු කරගනිත්වා දලදා මා හාමුදුරන්ගේ අනන්තානුභාවයෙන් විජයශ්‍රී බෝධීන් වහන්සේගේ අනන්ත රැකවරණයෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් තුනුරුවන අනන්ත බලයෙන් සුවිසි අනන්ත බුදුගුණ බලයෙන් මේ ව්‍යසන මැද්දේ රෝන්ද ගහන මේ සංසාර චක්‍රයේ විනිවිද නුවණින් දැකගෙන තමන්ගේ හිතෙන් අවිද්‍යාවයි තණ්හාවයි ශේෂයක්වත් ඉතුරු නොකොට ප්‍රහාණය කොට මේ රවුම බිඳගෙන නිවී සැනසී යන්න සියලු දෙනාටම හැකියාව ධෛර්ය ශක්තිය නිරන්තරයෙන් ලැබේවා කියලා අදිෂ්ඨාන කරමු. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිභයා සෝකප්පත්තාච නිසෝක හොන්තු සබ්බේ පිපානිනු. සියලු දෙනාටම ඇලීම දුරු කරන්න, ගැටීම දුරු කරන්න, මුලාව දුරු කරන්න, සිත් සතන් පිරිසුදු කරගන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කාලාවතරණ ආලෝකය සොයා යන්නන් උදෙසා